දේශනා පටන් ගන්නවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අභිධර්ම දේශනාවට සම්බන්ධ වෙන කාරුණික පින්තුන්, අපි පසුගිය සතියේ අභිධර්ම දේශනාව සිදු කරන්න බැරි වුණා. කැල්ගරි ප්‍රදේශයේ අපි කටින චීවර පූජාවකට සම්බන්ධ වුණා. අපි මේ මෙතන ඉන්නවා එතුමා මොදිත මහත්මයා, එතුමාගේ දායකත්වයෙන් තිබුණේ කටන පින්කම. ඉතින් අපට නියමිතව තිබුණේ වේදනාව කියන පරිසම්පාදේන නිදානය කතා කරන. අද අපි මේ වේදනා කියන නිදානය ගැන සාකච්ඡා කරනවා. අභිධර්මයට මූලික විශේෂ අවධානයක් යොමු කරමු. අපි නම් දැන් මේ ප්‍රසන්ටේෂන් එකට යමු, බලමු තියෙන මොනවද කියලා. දැන් මුලින්ම අපි අඳුනා ගත යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි මේ වේදනාව කොහොමද මේ චිත්ත චෛතසික නැත්නම් චිත්ත කියන කොටසත් ඒ වගේම අනිකුත් චෛතසිකත් එක්ක වැඩ කරන්න කියලා. ඒක අපි මුලින්ම අඳුනාගත යුතු කාරණාවක්. දැන් කවුරුත් දන්නවා වේදනාව කියන්නේ හැම සිතකම යෙදෙන, හැම චිත්තයකම යෙදෙන මොකද්ද? චෛතසිකයක් නේ. ඉවනේ සබ්බචිත්ත සාධාරණ කියලා හතක් නේද? ඒ සබ්බචිත්ත සාධාරණ කියන හතේ අපි සාකච්ඡා කළා එකක් තමයි ස්පර්ශය කියන්නේ. ඒ වගේම තව එකක් තමයි වේදනාව කියලා කියන්නේ. එහෙනම් සෑම චිත්තයකටම වේදනාවක් තිබෙනවා. නමුත් දැන් අපි කොහොමද මේ චිත්ත කොටස නැත්නම් චිත්ත තියෙනවානේ 89ක් හෝ 120ක්. ඒ වගේම චෛතසික තිබෙනවානේ සියල්ලම 52ක්. ඒතර මේ චිත්ත 89 හෝ 120 නැත්නම් චෛතසික 52 තුලත් කොහොමද අපි වේදනාව හඳුනාගන්නේ? ඒක අපි සාකච්ඡා කළා. දැන් බලන්න මුලින්ම අපි කළ යුතු වන්නේ ඒකයි. මම මේකට යනවා අත්තසාලිනියට. අත්තසාලිනිය කියන්නේ මේ අභිධර්ම පිටක පොත් හතේ එක පොතක් වන ධම්මසංගණී කියන පළවෙනි පොත ධම්මසංගණීපකරණේ අටුවාව අත්තසාලිනිය. අපි මේ විශේෂ අදහසක් ගන්න පුළුවන් නිසා යන්නේ. මේක කියවමු බලන්න. සියලු වේදනාවන්ගේ අපේක්ෂා බලාපොරොත්තුව තමයි අරමුණේ තිබෙන රසය විඳීම. මොකද බලාපොරොත්තුව? අරමුණේ තිබෙන රසය විඳීම. දැන් අරමුණක රසයක් තිබෙනවද? මොනවද මේ අරමුණු කියලා කියන්නේ? වෙනවද? අපි යමු පොඩ්ඩක් ප්‍රශ්නෝත්තරව යමු, ටිකක් තේරුම් ගන්න. නැත්නම් පාරට කියන්නේ ගියාම ටිකක් කරුණු අමතක වෙන්න පුළුවන්. මොනවද මේ අරමුණු කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි ධර්මයේ අරමුණු කියලා කියන්නේ. අපි මේ කතා කරා ගොඩක් වෙලාවට පහුගිය කාලේ. අරමුණු කියන්නේ මනස. ඒකට මූලිකවම අපි කියනවා සිතිවිලි තිබෙනවා. තවත් අරමුණු තිබෙනවානේ. ඇයි ඇහැට අරමුණු වෙන්නේ රූපේ. කනට අරමුණු වෙන්නේ ශබ්දේ. නාසයට අරමුණු වෙන්නේ ගන්ධ සුවඳ. ඒ වගේම දිවට අරමුණු වෙන්නේ රසය. මේ වගේ තියෙන අරමුණු. එහෙම ගත්තොත් අරමුණු ප්‍රධාන වශයෙන් 6ක් තිබෙනවා. එතකොට ඒ සියලු අරමුණු වල රසයක් තිබෙනවා. දැන් අර දිවට දැනෙන රසයම නෙමෙයි. ඒ සියලුම අරමුණු වල රසය විඳින්නේ හරියට වේදනාව. ඒක වෙන් කරලා ගන්න පුළුවන් මෙතන චිත්ත සහ කෙනස්. සිත් 89 හෝ 120 සහ වේදනාව හැර අනිකුත් චෛතසික. අපිට කියන්නේ 51ක් තියෙනවා චෛතසික. අරමුණ විඳින්නේ කුඩා ප්‍රමාණයක. අපි කියන පාෂලි. දැන් අපි ගත්තොත් චිත්ත ටිකම 89 හෝ 120. ඊළඟට ඔය වේදනා සංඥා ස්පර්ශ ඊළඟට තියෙන ඔය අකුසල චෛතසික කුසල චෛතසික නේද? ඔය ඔක්කොම අරමුණක් විඳින්නේ පාෂලි. නමුත් වේදනා චෛතසිකය සම්බන්ධ වුණාම තමයි රසය සම්පූර්ණයෙන්ම
භුක්ති විඳීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකට අත්සාරණී උදාහරණයක් කියන මේ රජ්ජුරුවන්ට කන්න හදන අරක් කැමියා ඉස්සෙල්ලා පොඩක් කාලා බලන්න බැරි. පොඩක් කාලා බලලා තමයි රජාට දෙන්නේ. ඒතර රජතුමා ඒක හොඳට කනවා. ඒතර දැන් මේකේ විස්තර කරනවා මේ චිත්ත 89 හෝ 120ත් ඒ වගේම වේදනාව හැර අනිකුත් චෛතසික 51ත් අරමුණක රසය ගන්න හරියට අරක් කැමියා රජතුමාට හදන කෑම ටිකේ ටේස්ට් එක බලනවා. එයාට සම්පූර්ණයෙන් කන්න හම්බෙන්නේ නැහැ නේ. රජ්ජුරුවෝ කොහොමද කරනවා වේදනාවට. මම හිතනවා මේ උදාහරණේ යම්කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒතර මේ සම්පූර්ණ වින්දනයට කියන්නේ කිසිම අරමුණක වේදනා චෛතසිකයෙන් තොරව ඒ විඳින්න බෑ හරියට. වේදනාව අත්‍යවශ්‍යයි. කොච්චර අත්‍යවශ්‍යද කියනවනම් සමකාලීන සියලු ශාස්ත්‍රවරුන්ට බැරි වෙච්ච නැති කරගන්න බැරි වෙච්ච මානසික ස්වરૂපයක් තමයි වේදනාව. දැන් අපි ධානය ගත්තොත් රූපාවචර ධාන 4 ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ 4ත් අරූපාවචර ධාන 4ත් කියන ආකාසානංචායතන ආකින්චඤ්ඤායතනේ විඥානංචායතනේ නේව සංඥානාසන්නේ ඔය කිසිම තැනක වේදනාව සම්බන්ධ නැහැ හරියට. දැන් ওই බුදුහාමුදුරුවෝ සම්බන්ධ කරන නමෝන ධානයේ සංඥා වේදිත නිරෝධය යන එතෙන්ට වේදනාව වෙලා තියෙනවා. ඒ කාටවත් බැරි වුණා මේ වේදනාව සස්පෙන්ඩ් කරන්න. එනම් මේ වේදනාව කියන කාරණාව ඒ තණ්හාවට උපාදාන අරමුණ හැම එකටම සම්බන්ධ වෙන්නේ යම්කිසි අරමුණක රසය විඳීම. ඒ හරහනේ අපි ගොඩනගා ගන්න උපාදාන කරනවා, තෘෂ්ණාවටපත් වෙනවා නේද? භව හදා ගන්නවා. එන බැලුවම වේදනාව තමයි ගොඩක්ම තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපිට දැන් මේ වේදනාව කියන අභිධර්මයේ චෛතසිකය නේද? ඒක හඳුනා ගැනීම හරි අත්‍යවශ්‍යයි. සූත්‍ර පිටකේ අපි එහෙම මෙහෙම ඔක බලලා තියෙනවා. නමුත් අපිට හරියට තේරෙන්නේ නැහැ මේ අභිධර්ම විග්‍රහයෙන් තොරව. මේ විග්‍රහය කියන්නේ වේදනා චෛතසිකයේ සම්බන්ධ නොවි කිසිම කෙනෙකුට අරමුණක් සම්පූර්ණයෙන් නැත්නම් completely experience කරන්න බෑ. ඒක sense කරන්න බෑ. ඒක එයාට දැනෙන්නේ නැහැ. 100ක් දැනෙන්නේ. අනේ නම් ඒ පදනම තියාගෙන අපි ඉස්සරහට යමු. මේ තමයි සූත්‍රාන්තිකව පරිසම්පාද විස්තර කරන්නේ විභංග සූත්‍රය සංයුත නිකාය 12:2 කතමාච භික්ඛවේ වේදනා ච ඉමේ භික්ඛවේ වේදනා කාය චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාහන සම්පස්සජා වේදනා જીවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා අයං උච්චති භික්ඛවේ වේදනා. දැන් මේ තමයි පටිච්චසමුප්පාද වේදනාව ගැන සූත්‍රාන්තිකව කතා කරන විස්තරය. දැන් මෙතන අර ඇත්තම එක වෙනසක් නැහැ නේද? අපි ගිය පාර කතා කරේ ස්පර්ශයන නේද? මතක නේද? මතකනේ ස්පර්ශයත් මේ කතාව තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ස්පර්ශයයි වේදනාවේ 아무තු වෙනසක් නැහැ. වෙනසක් තියෙනවා. නමුත් ඒ දෙක හැම වෙලාවෙම එකට වැඩ කරන්නේ. දැන් සිතකට චිත්තයකට ස්පර්ශය ආපු ගාම වේදනාවක් එනවා. ඒ නිසා ස්පර්ශ වේදනා දෙකම අවශ්‍යයි චිත්තයට වැඩ කරන්න. නමුත් අපි ස්පර්ශය කියන එක යම්කිසි ගැටීමකට හදා ගන්නවා අරමුණේ ගැටෙනවා ගැටුණාට එක්ස්පීරියන්ස් වෙන්නේ නැහැ වේදනාවෙන් තොරව. එනවා මේ දෙකම එකට යන්නේ. ඒ නිසා හැම වෙලාවෙම කියනවා ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධයටපත් වෙනවා. ඒ දෙක හැම වෙලාවෙම බොහොම ළඟින් කටයුතු කරන දෙකක්. නමුත් ඉතින් ස්පර්ශය යම්කිසි ගැටීමක් අරමුණක ගැටීමක් ඇති වෙච්ච ගාම ඒක ස්පර්ශය ඊට පස්සේ අපි ඒක එක්ස්පීරියන්ස් කරන්න හදනවා අත්දකින්න හදනවා ඒක වේදනාවක් කියලා කියනවා. එහෙනම් වේදනා ඒ කියන්නේ දැන් බලන්න චක්කු සම්පස්සජා වේදනා අර ඇහැ රූපයට සම්පර්ශ වීමෙන් ඇතිවන වේදනාව නේ ඉස්සෙල්ලා කිව්වේ ඇහි සම්පර්ශය විතරයි කලින් කියන්නේ ඒක චක්කු සම්පස්සජා. දැන් මෙතන සෝත සම්පස්සජා වේදනා කියන්නේ ශ්‍රෝතයෙන් කන ශබ්දයට ස්පර්ශ වීම නිසා ඇතිවන වේදනාව ඇතිවන එක්ස්පීරියන්ස් එක නේ. ඒ වගේ ඔහොම යනවනේ නාසයට ගඳ සුවඳ ඒ වගේම දිවට රසය ශරීරයට පහස ඊළඟ මනසට අරමුණ. ඒතර මෙන්න මේක තමයි වේදනා. මේක වේදනා කාය කියලා කියන මොකද ශරීරයක්. අන්තිමට මේ ටිකෙන් තමයි දෙම ඉස්සරහට හොඳ ලස්සන මේ උදාහරණ ටිකක් තියෙනවා පෙන්නන්නේ. ඒවයින් තේරෙනවා මේක කොච්චර ගැඹුරු තැනක්ද මේ වේදනාව කියන කාරණාව අපේ ජීවිතේ. අභිධර්මයට අනුව කොහොමද වේදනාව තකින්නේ? දැන් අපි කලින් තැනටම යන්න වෙන්නේ. මොකද අභිධර්ම විග්‍රහය යන්නෙම අර මූලික තැනට 32 වැදෑරුම් ලෞකික විපාක චිත්තයන් තුල පවතින වේදනා චෛතසිකය. මේ මොනවද මේ කියන්නේ? අපි මේ 32 ගැන කතා කරා. අනන්තවත් කතා කරා. අපි කොහොමද මේ 32 අඳුනගන්නේ?
අපි මුලින්ම අඳුනගත්තේ කොහෙද මේ 32? ලෞකික විපාක චිත්ත 32 කොහෙද අඳුනගත්තේ අපි? මතකද? පරණ පාඩම් වලට යන්න වෙනවා දේශනාවන්. මුලින්ම අපි මෙහෙම අඳුනා ගැනීමක් කරා මේ ලෞකික විපාක චිත්ත 32ක් තියෙනවා කියලා. කොහෙන්ද අඳුනගත්තේ? පටිසන්ධි විඥාන ගැන කරපු සාකච්ඡාවක. උතන තමයි එන්නේ. මේ 32 මුලින්ම එන්නේ. අපි එතෙන්දි කිව්වා කෙනෙක් උපදින්නේ පටිසන්ධි විඥාන 19 එකකින්. සතෙක්, ආබාධිත මිනිස්සෙක්, ඊළඟට අනාබාධිත මිනිස්සෙක්, ඒ වගේම දෙවියෙක්, බ්‍රහ්මයෙක් මේ කාණ්ඩේ උපදින්නේ මේ පටිසන්ධි විඥාන 19 එකකින්. ඒ පටිසන්ධි විඥාණයෙන් උපදුනාට පස්සේ ඒක ඉවරනෝනේ. ඒක භවංගේ බවට පත් වෙනවා ඊට පස්සේ වෙන්නේ මොකද්ද? යා ජීවත් වෙන්නේ ඊළඟට මොනවයින්ද? ප්‍රවෘත්ති නැත්තම් ලෞකික ප්‍රවෘත්ති විඥාන. ලෞකික විපාක විඥාන 32කින්. සාමාන්‍ය ජීවිතය අත්විඳින්නේ සැප, දුක, මධ්‍යස්ථභාවය, උපේක්ෂාව ඒවා අත්විඳින්නේ 30. අන්න ඒ 32 තමයි මේ කියන්නේ. අපි ස්පර්ශයේත් මේ 32 කතා කරේ මේවමයි. මෙතනත් කතා කරන්නේ මේ 32මයි. එතකොට ඒ 32 වැදෑරුම් ප්‍රවෘත්ති විඥාන හෝ විපාක චිත්ත කියලා මේවට කියනවාකෝ. මේවා විපාක චිත්ත ගියාත් මූල කරපුවා ගොඩක් වෙලා. මේකේ පරණ කරපුවා. ඒවා ඇතුලේ තියෙනව නේද? ඒක චිත්තනේ. චිත්ත නම් අනිවාර්යයෙන්ම චෛතසික 7ක් වැඩ කරනවා නේද අනිවාර්යෙන්. හැම චිත්තයකම චෛතසික 7ක් අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. අන්න ඒ අනිවාර්යෙන් වැඩ කරන චෛතසික 7න් වේදනාවත් වැඩ කරන්න ඕනනේ. ඒ විපාක ඒ අදාළ ගියාත්ම වලින් හරි මේ ජීවිතේ මුලින් අපට ඇති පරණ කර්මවල තිබෙන ඒ යම්කිසි විපාකය අපට පළ දෙනවනේ. අපට පළ දෙනකොට අනේ පළ දෙන එක්ස්පීරියන්ස් එක තමයි මේ වේදනාව. මේ වේදනා චෛතසිකෙ මෙතෙන්ට අපි ගන්න. කලින් දේශනාවේ අපි කිව්වේ එකපාරට පළ දෙන්නේ නැහැ. ඒක පළ දෙන විදි තියෙනවා. එතන ස්පර්ශයකුත් තියෙනවා නේ. පළ දෙන්න කලින් ස්පර්ශයක් තියෙන්න එපා. දැන් අපි හිතමු ගියාත්මවල අපි කරපු මොනවා හරි කුසලයක් අකුසලයක් වෙන්න පුළුවන්. ඒක මේ ජීවිතයේ අරමුණකින් තොරව පළ දෙන්නේ නැහැ නේ එකපාරටම. සමහරවිට අපි නරක අත්දැකීම් වලටපත් වෙනවා. ඒ නරක අත්දැකීම ඉතින් අරමුණක් වෙනවා. ඊට පස්සේ අරමුණ පස්සේ කාලේ දැන් මේ මොහොතේම අත්දැකීමක් වෙනවා. එහෙනම් මේ 32 වැදෑරුම් ප්‍රවෘත්ති විඥාන නැත්නම් ලෞකික විපාක චිත්ත කියලා කියන්න පුළුවන්. ඒ 32 ඇතුළේ තිබෙන වේදනා චෛතසිකය තමයි අභිධර්මයට අනුව මේ වේදනා කියලා කියන්නේ පටිසම්පාද. අවිජ්ජා සංකාර විඥාන නාම රූප නේද? පස්ස සලආයතන පස්ස වේදනා කියන තැන වේදනා කියන්නේ පටිසම්පාදේ නම්. තව තියෙනවා වේදනා. මොකද්ද මේ පංචස්කන්ධෙත් වේදනාවක් තියෙනවා. සතිපට්ඨානෙත් වේදනාවක් තියෙනවා. ඒවා නෙමෙයි. මේ පටිසම්පාද වේදනාවයි කියලා කියන්නේ 32 වැදෑරුම් ලෞකික විපාක චිත්ත නැත්නම් ප්‍රවෘත්ති විඥාන 32 ඇතුලේ තිබෙන වේදනා චෛතසික. වඩාත් පැහැදිලිව කිව්වොත් පස්ස සහ වේදනා චෛතසික දෙක එක් චිත්තයක් ඇතුළෙම පහළ වෙනවා. එතකොට චිත්ත 89 හොට 120ක් වෙනවා. එතකොට හැම චිත්තයක් ඇතුළෙම මේ දෙක විතරක් නෙමෙයි තවත් තියෙන්න ඕනේ. මොනවද තියෙන්නේ? 7ක් තියෙනවා. නේ? පස්ස වේදනා නේද? සංඥා මො ගොඩක් තියෙන 7ක් තියෙනවා. පස්සේ විශේෂයෙන්ම පස්ස ස්පර්ශයේ බලපෑම නිසා අන්න දැන් ස්පර්ශයෙන් බලපෑමක් කරන්නේ. අත්දැකීම විඳින්න බෑ ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් දැන් අපි හිතමු ඉන්ද්‍රිය තිබෙනවා. පසාද රූප තියෙනවා. ඒවට අරමුණු මෙහෙම ගැටෙනවා. ඇහැට රූපේ ගැටෙනවා. කනට ශබ්ද ගැටෙනවා. සම්බන්ධ වෙනවා. ඒ ගැටෙනවා කියන අර අපි සූත්‍ර පිටකේ කියන මේ අරමුණක ගැටෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. නරක විදියට. මේ කියන්නේ අරමුණේ පතිත වෙනවා නේ. ඒ අරමුණ ඉන්ද්‍රියට පතිත වුණායින් පස්සේ ඊට පස්සේ ඒ ඇතිවන ස්වરૂපේ නිසා කුමක්ද වෙන්නේ? එතන කාරණා 7ක් චෛතසික 7ක් පහළ වෙනවා. ඒ 7න් දෙකක් ස්පර්ශය සහ වේදනාව තවත් 5ක් තියෙනවා. ස්පර්ශයේ බලපෑමක් නැත්නම් අරමුණ විඳින්න බෑ. වේදනාවට යන්නම බෑ. වේදනාව වැඩ කරන්නෙම ස්පර්ශය හරහාම මොකෝ අරමුණක් එන්නේ බෑ වේදනාවක් එන්නේ. මේ තියෙන අර ඒ 7නේ. ඉතින් අපි ධර්මයේ කියන මේ 7 හැම චිත්තයකම තියෙනවා. කියන්නේ අපිට කියනවානේ අහේතු අකුසල දැන් කාමසෝබන අහේතු හැම එකේම මේ හැම චිත්තයකම මේ 7 දැන් ඔබ මේ වෙලාවෙත් මේ 7 වැඩ කරනවා. මේ මොහොතෙත් වැඩ කරනවා මේ 7. තව තියෙනවානේ 6ක් අර ප්‍රකීර්ණක කියලා. ඒවා පැටික්ලර් ඒවා විශේෂ අවස්ථාවල පමණයි ඒවා වැඩ කරන්නේ.
දැන් මම තවත් පොඩ්ඩක් විස්තර කරන්නම් මේක නැත්තම් අපහැදිලි තව සමහර වෙලාවට දැන් අපේ හැම චිත්තයක් අපි ගමුකෝ කුසල චිත්තයක් අකුසල චිත්තයක් දැන් අහේතුක චිත්තයක් ඇතුලේ මේ හත තියෙනවා. ඒකට ස්පර්ශය අනිවාර්යයෙන්ම තියෙන අරමුණේ යම්කිසි සම්බන්ධයක් වෙනවා ගැටීමක් වෙනවා. ඒ ගැටීම හරහා ඒ අරමුණ අත්විඳිනවා වේදනාව වශයෙන්. ඒ වගේම මේ ඇතුලේ සංඥාවක් තියෙනවානේ. අපි පරණ කරපු දේවල් මතක් කරගන්නවා. ඒ අත්දැකීම හරහා නැත්නම් අපි ඉස්සරහට හදා ගන්නවා සංඥා හදා ගන්නවානේ. ඒත් එක්ක මිලන්න මොකද්ද වෙන්නේ? දැන් ඔන්න මේ ඇවිල්ලා කුසල් හදන තැන චේතනා ටිකනේ. චේතනා කියන ඔන්න කුසල් හදන ස්වરૂපේ චේතනා. ඊටසේ කියන්නේ මේ ඔක්කොම එකතු කරනවා කියන චේතනා. ඊට පස්සේ ඒකත් ඇවිල්ලා මේකේ තියෙන චෛතසිකයි. කියන්නේ අපිට හොඳක් කරන්න ගියත් නරකක් කරන්න ගියත් හිත එක්තැන් වෙලා තමයි ඒක වෙන්නේ. හොඳ විදියට හෝ නරක විදියට. දැන් අපි නරක වැඩක් කරනකොටත් අපේ හිත එකගද නැද්ද? ගොඩක් වෙලාවට. දැන් හිතන්නකෝ කෙනෙක් අකුසලයක් කරනවා. කාට හරි බනිනවා. කාට හරි විනාශයක් ඇති කරගන්නවා. විනාශයක් කරන්න යනවා. එතකොට යාගේ හිතේ යම්කිසි එකඟතාවයක් නැද්ද ඒක කරගන්න. ඒක ප්ලෑන් කරගන්න. ඒක සැලසුම් කරගන්න. ඒකට හොඳට වැඩ කරගන්න. නේද? තියනවා නේද? අන්න විච්ඡා සමාධිය. නේ? විච්ඡා සමාධිය. ඒතර හොඳ පැත්තේ තියෙන හිතේ එකඟකමට කියනවා සම්මා සමාධිය. නේ ඒකාග්‍රතාව කියන්නේ පොදු කතාවක්. ඒකාග්‍රතාව කියන්නේ මේ කුසලයක් නෙමෙයි. ඒකාග්‍රතාව කියන්නේ දෙපැත්තටම වැඩ කරනවා. කියන්නේ මිච්ඡා සමාධිය කියලා එකක් තියෙනවා. සම්මා සමාධිය කියලා එකක් තියෙනවා. ඒ නිසා ඔය මේ කතා කරනකොට ඒකාග්‍රතාවයටපත් වෙනවා කියලා නෙමෙයි කියන්නේ. සම්මා සමාධියටපත් වෙනවා කියලා. යහපත් සිතේ එක්තැන්කම හොයා ගන්නවා කියන එක. ඒකාග්‍රතාව කියන්නේ පොදු සාධකය. ජීවිතේන්ද්‍රිය කියන්නේ මේ චෛතසික වල තියෙන ප්‍රාණය. ඒ කියන්නේ මේ අනිකුත් හයම පවතින්නේ ජීවිතේන්ද්‍රිය නිසා. ඒක නැති වුණොත් මේ ටික උපදින්නේ නැහැ. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව මානසිකාර මේවා උපදින්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ ජීවිතේන්ද්‍රිය කියන්නේ මේ චිත්ත චෛතසික වල තිබෙන ලයිෆ් එක නැත්තම් ප්‍රාණය කියලා කියනවා. ඒකත් මම කිව්වා කොහොමද හිතන්නේ. ඊළඟ රූපවලක් තියෙනවද මෙහෙම එකක්? රූපවලක් තියෙනවද මෙහෙම සාධකයක්? දැන් ඕනම දෙයක ප්‍රාණයක් තියෙන්නේ පැනේ. කියන්නේ පවතින වයිටැලිටි කියලා කියන්නේ. මේ වයිටැලිටි සාධකය. ප්‍රාණවත් බවක් හැම එකෙම තියෙනවා නේ. දැන් චිත්තචෛතසික වල ප්‍රාණවත් බවට අපි කියන්නේ ජීවිතේන්ද්‍රිය කියලා. ඒක ජීවිතේන්ද්‍රිය නිසා තමයි මේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව මානසිකාර පහළ වෙන්නේ. පහළට මොකද්ද වෙන්නේ? නැති වෙන්නේ බෑ මේවත් නේ. මේවත් උපාද ටිති භංග වෙන්න ඕනේ. නැති වෙනකොට ජීවිතේන්ද්‍රියක් නැති වෙනවා. ඒක විතරක් තියෙන්න බෑනේ. ජීවිතේන්ද්‍රිය ආයි උපදිනවා. ඒත් එක්කම පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව මානසිකාර ඒවත් උපදිනවා. ඒ වගේම රූපයට සම්බන්ධව ප්‍රාණයක් තිබෙනවා. මොනවද රූපේ තිබෙන ප්‍රාණ? රූප 28ක් තියෙනවානේ. මහා භූත රූප 4යි, උපාදාය රූප 24යි, 28ක් රූප ටික. ඒ රූපවල තිබෙන ප්‍රාණය මොකක්ද? ජීවිත රූපේ. ජීවිත රූපේ. ඒකෙන් තමයි අනිත් ඔක්කොම වැඩ කරන්නේ. දැන් අපි ඉදත් හැම වෙලාවෙම කිව්වා අපි උපද්දවනවානේ. අපි කර්මජ රූපයකින් අපි උපදිනවා. නේ? ඒ උපදිනේ මොන කර්මයක් නිසාද? ජනක කර්මයක් නිසානේ. ගියාත්මේ අර පටිසන්ධි විඥාන 19 එකකට එනවා ජනක කර්මයක්. ඒ නිසා අපි උපද්දවලා ඒ ජනක කර්මය අපිත් එක්ක ඉන්නවද දෙකටම? දැන් ගියාත්මේ මම අපි කරා හොඳ පින්කම් ටිකක් නේ. මම හරි කුසලයක් කළා තිබෙනවා. ඊපස්සේ මිනිස්සෙක් කියලා අපි උපද්දවනවා ජනක කර්මය. ඊට පස්සේ ජනක කර්මය මොකද්ද කරන්නේ? ඒ අපිත් එක්ක ඉන්නවද දෙකටම? නෑ. ජනක කර්ම නිරුද්ධ වෙනවා. අන්න නිරුද්ධ වුණාම අර ජනක කර්මය නිර්මාණය කරපු රූපය, කායික රූපය පවත්වා ගන්න තවත් රූපයක් ආදේශ වෙන්න ඕන. සබ්ස්ටිටියුට් වෙන්න ඕන. අපි ඒකට කියනවා ජීවිත රූපේ කියලා. එහෙනම් බැලුවයින් පස්සේ මේ ප්‍රාණවත් බව, ප්‍රාණය චිත්තචෛතසික වල තිබෙනවා රූපෙත් තිබෙනවා. ඒකයි කියන්න අවශ්‍ය තියෙන්නේ. මේකේ ජීවිතින්ද්‍රිය කියන්නේ මේ චිත්තචෛතසික නාම කොටසේම තිබෙන ප්‍රාණය තමයි ජීවිතේන්ද්‍රිය. ඒකට එහෙනම් දැන් මේ වේදනාව කියන්නේ එහෙනම් හැම සිතකටම බලපාන සබ්බචිත සාධාරණ චෛතසික වලින් එකක්. අපි යමු පොඩ්ඩක් සූත්‍ර පිටකේ. මොකද මම මේ කල්පනා කළා මේ සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ තිබෙන වෙනමම සංයුත්තයක් වේදනා සංයුත්තය කියලා. අපි මේක අයින් කරලා යන්න බෑ මේක සාකච්ඡාව. ඒ නිසා මම වේදනා සංයුත්තේ සූත්‍ර කීපයක් ගත්තා පොඩ්ඩක් විස්තර කරලා අපි අර 32කට යන්න නැත්නම් ප්‍රවෘත්ති විඥාන 32කට යන්න වේදනාව බලාගන්න.
බලමු. ස්පර්ශය සහ වේදනාව අතර තියෙන සම්බන්ධය මොන වගේද කියලා කියනවා. පස්ස මූල සූත්‍රයේ සංයුත නිකාය 36:10 කියන්නේ මහණෙනි යම්සේ ලී දෙකක් ගැටි එක්වීම හේතු කොටගෙන උණුසුම හට ගන්නවා. ගින්න පහළ වේ. ඒ ලී දඬු දෙක වෙන් කිරීම ඈත් කිරීම නිසා ඒන් උපදින උණුසුම නිරුද්ධ වේ. සංසිදේ. මහණෙනි එමෙන් ඒ ත්‍රිවිධ වේදනාව ස්පර්ශයෙන් හටගත්තා. මොනවාද මේ වේදනාව? සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව. අන්නේ තුනම ස්පර්ශයෙන් හටගෙන තියෙන්නේ. ඒතර මේ ලී දෙක කියන එක එතකොට ඒ ලී දෙක කියන්නේ නේද ස්පර්ශයයි වේදනාවයි වෙන්නේ. ඒ දෙක එකතුව. ඒ දෙකේ ගැටීම නිසා තමයි මේ අත්දැකීම් නිර්මාණය වෙන්නේ. ඒතර ස්පර්ශය සහ මේ ස්පර්ශය නිරුද්ධ වෙනවා නම් වේදනාවක් ඇත්තේ නැහැ. වේදනාවක් නිරුද්ධ. වේදනාව ස්පර්ශයෙන් හටගත්තා. ස්පර්ශයේ මූල කොට ඇත්තා. ස්පර්ශයේ නිදාන කොට ඇත්තා. ස්පර්ශයේ ප්‍රත්‍ය කොට ඇත්තා. ඊට සුදුසු වූ ස්පර්ශය නිසා ඊට සුදුසු වූ වේදනාව උපදින. අදාළ ස්පර්ශයට තමයි අදාළ වේදනාව වෙන්නේ. අවශ්‍ය කියන්නේ ස්පර්ශය කොහොමද කරන බලපෑම. ඊට සුදුසු වූ ස්පර්ශයගේ නිරුද්ධ වීම හේතු කොටගෙන සුදුසු වූ වේදනා නිරුද්ධ වෙත්‍යයි වදාළසේ. දැන් පැහැදිලි ස්පර්ශයයි වේදනාවයි තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මේකේ තියෙන ඩීල් එක මොකක්ද කියලා පේනවා. ඉතින් මේ දෙක කොච්චර සම්බන්ධද කියලා පේනවා. ස්පර්ශයට වැඩ කරොත් අපිට වේදනාවක් නැහැ. ඉතින් ඒක ස්පර්ශය කියන එක සමහරලාට අපිට අල්ලගන්න බෑ. මොකද අපිට මේක පේන්නේ වේදනාවට ආවා. දැන් හොඳ රූපයක් දැක්කා. දැන් තමයි දැනෙන්නේ මොකක් හරි වෙනවා කියලා. අර මුල් මොකද දැන් අපිට අරමුණු වෙන්න ඕනනේ. දැන් අපි කියවනේ අපිට ආහාර වර්ග 4ක් තියෙනවා කියලා අපි කියවනේ නේද? කබලින්කාර ආහාර, ඒ කෑම කණේවනේ. කන ආහාර ටික. ඊළඟට විඥාන ආහාර. මේ විඥාන ටිකක් අපිට ජීවත් වෙන්න. භවංග විඥානයයි චක්කුසෝත ගාන ජීවහා කාය මන විඥාන. ඒ වගේම අපි කිව්වා මේ මනෝ සංචේතන ආහාර. ඒ කියන්නේ අපිට කර්ම හදන විඥාන ටිකක් ඕනනේ. ඒ වගේම අපිට පස්ස ආහාර, ස්පර්ශ ඕන. ඉතින් මේ ස්පර්ශ ටික අපිට දැන් ස්පර්ශ ටික වේදනාව වෙනකොට තමයි අපිට දැනෙන්නේ වෙන්නේ. දැන් මෙතන ඉන්න කී දෙනෙක්ටද අරමුණක් එනකොටම මේක වැඩි අවුල් කියලා හිතා ගන්න. දැන් අපි හිතමු අපි අකමැති පුද්ගලයෙක් දකිනවා. මම හිතන ඒ වගේ පුද්ගලයෝ එහෙම හදාගන්න හොඳ නැහැ. අපි අකමැති දෙයක් දකිනවා කියමුකෝ. ඒ දකිනකොටම වේදනාවටපත් වෙලා ඉවරයි ඒ ස්පර්ශය. ඒතර වේදනාව හරියෙන් තමයි මේක අල්ල ගන්න පුළුවන්. මේක දකින්න පුළුවන්. දැනෙන්නේ. නමුත් ඒ අර වදිනකොට දැනෙන්නේ නැහැ. ඒක ස්පර්ශයෙන් අල්ල ගන්න බෑ දෙයක්. ස්පර්ශය ටිකක් අමාරුයි. එතනින් දකින්න. ඒකයි කියන්නේ මේ ස්පර්ශය ආපු ගාම වේදනාව ඇවිල්ලා එක්ස්පීරියන්ස් එකක් කරලා අපි යම් ප්‍රමාණයක්. වේදනාව ඔන්න මේක ඊටාම ලස්සන තැනක්. ඊටාම වැදගත්ම තැනක්. මම හිතනවා මේ ගොඩක් අය මේ බුදුහාමුදුරු කියනවා රණ්ඩු කරගන්නවා සමහර කාලේ. වේදනාව වර්ග කීයද කියලා අහනවා. දැන් මේ සමහරව කියනවා 3යි සමහරව 2යි. මේකට සූත්‍රයක් තියෙනවා පංචකංග සූත්‍රය සංයුත නිකාය 36:19. මේකේ සාකච්ඡාවක් තියෙනවා මේ වඩුවේ කාපෙන්ටර් කෙනෙක් සහ හාමුදුරු නම උදායි හාමුදුරු. එතකොට උදායි හාමුදුරුව ප්‍රකාශ කරනවා වේදනා 3ක් තියෙනවා කියලා. සුඛ, දුක්ඛ සහ උපේක්ෂා. දැන් අපි මේ දන්න ටිකනේ. මේ තුන අපි දන්නවා. අපිට සැපක් තියෙන්න පුළුවන්, අපිට දුකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සැප දුක මිශ්‍ර වෙච්ච වේදනාවක් තියෙන්න පුළුවන්. ඔකනේ උපේක්ෂාව කියලා මූලිකව කියන්නේ. හැබැයි මේ පංචකංග වඩුව කියනවා නෑ. ඇත්තටම තියෙන වේදනා දෙකයි. මේ උපේක්ෂා වේදනාව දක්වලා තිබෙන්නේ ශාන්ත ප්‍රණීත සැපයට. අපට උපේක්ෂාව එනවා කියන්නේ අපි කියන්නේ මේ not bad කියන එක නෙමෙයි. සමහර කට්ටිය not bad කියලා නේ. කොහොමද කාලේ? so bad කියලා කියනවා නේද? දැන් ඒක නෙමෙයි මේ උපේක්ෂාව කියන්නේ. මෙතන උපේක්ෂාවේ කියන්නේ මේ ශාන්ත වෙච්ච ප්‍රණීත වෙච්ච සැපයක තියෙන එක. ඇත්තටම මේ උපේක්ෂාව හරියටම කොහෙද අපිට එන්නේ? හරියටම ගත්තොත්. දැන් අපි චිත්තවල කිව්ව උපේක්ඛා සහගත චක්කු මොනවාද මේ එක සිත් ගැන අපි කතා කරා. එතන කියන්නේ අර සැප දුක මැද තියෙනවා කියලා සාමාන්‍ය. නමුත් මෙන්න මේ උපේක්ෂා සැපය හොඳටම දක්වන්නේ ධාන ගැන කතා කරන්න ගියාම හතරවන වගේ ධානයට ගියාම තියෙනවා උපේක්ඛා සති පාරිශුද්ධ කියලා එකක්. අපේ සතියයි උපේක්ෂාවයි පිරිසුදු වෙනවා. අන්න එතන සැපයක් නිර්මාණය. අන්න එතකොට එහෙනම් ඒක මේකට දාන්න බෑ කියලා මේ වඩුවා කියනවා.
මේ පංචකම් සූත්‍රය. මම පොඩ්ඩක් මේ සූත්‍රය ටිකක් කෝට් කරනවා ඉස්සරහට. ඒ සාකච්ඡා පොඩ්ඩක් බුදුහාමුදුරු දැක්ක විදිහ බලා ගන්න. මේ තියෙන්නේ සාකච්ඡා පාළිය. සර්වඥයන් වහන්සේ වේදනාව බෙදා දැක්වුවේ කුමන ක්‍රමයකද? දැන් ඔන්න මේ ආනන්ද හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියනවා මේ ස්වාමීනි අන්න අරේ ප්‍රශ්නයක් අර වඩුවයි උදායි හාමුදුරුවෝයි වඩුවා කියනවා මේකේ වේදනා දෙකයිලු හාමුදුරුවෝ කියනවා වේදනා තුනයි කියලා. මොකද්ද මේකේ හරි කියලා. බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා. ද්වේපි මයා ආනන්ද වේදනා වුත්තා පරියායේන. මෙන්න මේ වචනේ හිතා ගන්න. පරියායේන. පරියාය කියලා කියන්නේ එක එක කොන්ටෙක්ස්ට් සංදර්භයන් එක එක තැන්වල. දැන් එක තැනකදී මම වේදනා දෙකක් කියලා තියෙනවා. කියන්නේ එක කොන්ටෙක්ස්ට් එකක. තව තැනකදී මම කියලා තියෙනවා තිස්සෝපි මයා වේදනා වුත්තා පරියාය. ඒ කියන්නේ වේදනා පාලිත් පොඩ්ඩක් පුරුදු වෙන්න මේක කියන්නේ පාලියෙන් තුනයි. තව තැනක මම කියලා තියෙනවා වේදනා තුනක් තියෙනවා. පංචපි මයා වේදනා වුත්තා පරියාය. තව තැනක මම කියලා තියෙනවා වේදනා පංචපි කීයද? පහයි. චපි මයා වේදනා වුත්තා පරියාය. තවත් තැනක මම කියලා තියෙනවා වේදනා හයයි. අට්ඨා රසාපි මයා වේදනා වුත්තා පරියාය. තවත් තැනක මම කියලා දෙනවා වේදනා කීයද? 18යි. චත්තින් සාපි මයා වේදනා වුත්තා පරියාය. තවත් තැනක මම කියලා දෙනවා වේදනා 36ක් තියෙනවා. අට්ඨ සතම්පි මයා වේදනා වුත්තා පරියාය. තවත් තැනක මම කියලා දෙනවා වේදනා 108ක් තියෙනවා. කොහොමද බුදුහාමුදුරන්ගේ වචන ටික? එක තැනක එක කොන්ටෙස්ට් එකක මම කියනවා දෙකක් තියෙනවා කියලා. තව තැනකදී මම කියනවා තුනක් තියෙනවා කියලා. තව තැනක කියනවා පහක් තියෙනවා කියලා වේදනා. තව තැනක කියනවා හයක් තියෙනවා කියලා. තව තැනක කියනවා 18ක්. තව තැනක 36ක්. තව තැනක 108ක්. එතකොට ඒවං පරියාය දේශිතෝ කෝ ආනන්දමය ධම්ම. මේ ධර්මයේ පරියාය වශයෙන් කියලා. ඒක තැන් වලට අදාළව කියලා තියෙනවා. දැන් කවුරු හරි මේ එකක් බදාගත්තොත් මොකද්ද වෙන්නේ එහෙනම්? වේදනා දෙකක් කියලා කිව්වොත් මොකද වෙන්නේ? කවුරු හරි. අර වඩුවා වගේ. වැඩි අවුල් වෙනවා. මොකද බුදුදහමේ වේදනා දෙකක් වශයෙන් නෙමෙයි හැම වෙලාවෙම කියන්නේ. සමහර තැන්වල තුනක් වශයෙන් කියනවා. සමහර තැන්වල කියනවා හයක් වශයෙන්. සමහර තැන්වල 18, 36. නේ? 108ක් කියලා කියනවා. ඒ ගොඩක් අයට අවුල් වෙන තැන් නේ. ඒ කියන්නේ මේ හැම කොන්ටෙක්ස්ට් එකක්ම අපට පේනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා දැන් වැඩේ මොකක්ද වෙලා තියෙන්නේ ගොඩක් අයට. මේ තියෙන්නේ ආනන්දමය ධම්මෝ එවං පරියාය දේශිතේකෝ ආනන්දමය ධම්මේ අඤ්ඤ මඤ්ඤස්ස සුභාසිතං සුලපිතං න සමනු මඤ්ඤස්සන්ති න සමනු ජානිස්සන්ති. දැන් මේක ගොඩක් කාණ්ඩ දන්නේ නැහැ. මෙහෙම වේදනාව බෙදලා එක එක තැන්වල එක එක විදිහට මම කියලා තියෙනවා. ඒ දන්නේ නැති නිසා ඒ කාණ්ඩේ මොකද්ද කරන්න යනවා? තේසං ඒතං පාටිකං බණ්ඩන ජාතා කලහ ජාතා විවාදාපන්න අඤ්ඤ මඤ්ඤං මුකසත්තිහි විතුදන්තා විහරිස්සanti. මේ පරියාය වශයෙන් එක එක තැන්වල වේදනාව එක එක විදිහට මම කියලා තියෙනක නොදන්න කාණ්ඩේ මොකද්ද කරන්නේ? හැම වෙලාවෙම කලහ කරගන්නවා විවාද කරගන්නවා. කොහොමද? අඤ්ඤ මඤ්ඤං මුකසත්ති. සත්ති කියන්නේ ආයුධයට. මුක කියන්නේ කට කියන ආයුධේ. වචන කියන ආයුධනේ. දැන් මේ ආයුධ වල ගොඩක් භයානකයිනේ වචන කියනේවා නේද? එහෙමයි නේද? එහෙම නේද? අපි දන්නවා මේ බුදුහාමුදුරු ගොඩක් කියලා තියෙනවා මේ කට කියන්නේ ආයුධයක් කියලා නේ. කතනක උන්වහන්සේ කියනවා බොරු කියන කෙනාගේ නේද? මොකද්ද කියන්නේ ඒකට මේ ඒකේ උන්වහන්සේ කියනවා මේ කට කියන්නේ ආයුධයක් කියලා. දැන් මේ කට කියන්නේ ඒ කාලේ ආයුධයක්. මිනිස්සු දනුමුගුරු වලට යොමු වෙච්ච කාලයක් වෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට මුඛයේ ආයුධයක්. දැන් මේ අපි මේ ෆිලොසොෆිකල් දේවල් කතා කරනකොට පරිස්සම් වෙන්න නේද? කට කියන එක ආයුධයක් කියලා කෙනෙකුට ප්‍රහාර වෙයි නේද? වෙලා මුඛ සංවරය. එතකොට මෙතන බුදුහාමුදුරු කියන මේක නොදන්න කාණ්ඩේ එකිනෙකාට මුඛය කියන ආයුධය පාවිච්චි කරාගෙන විතුදන්තා විහරිස්සanti ප්‍රශ්න කරගන්න. මම බලාපොරොත්තු වෙන්නේ එහෙම එකක් නෙමෙයි. අන්තිමට තේසං ඒතම් පාටික සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝදකී පුතා අඤ්ඤ මඤ්ඤං පිය චක්කුයි සම්පසන්තා විහරිස්ස. මම බලාපොරොත්තු වෙන්නේ බොහොම සමගියෙන් ධර්මීය සමගියෙන් කරන්න ඕනේ. නේද? කෑකුස්සන් ගහගෙන නේද? එක්කෙනා බිමට දාගෙන යන ගමනක් ධර්මයේ නැහැ. එතන ධර්මයක් නෙමෙයි අධර්මයක් තිබේ. ඒ නිසා බුදුහාමුදුරු පෙන්වු කරා මේ දැන් මේක මම හිතනවා අර අලගද්දුම සූත්‍රය වගේ ධර්මයේ හදාරන්න තිබෙන විදිය ගැන කියන්නේ අත වශයෙන්. ඒකෙත් කියනවානේ මේ සමහරු ධර්මයේ විවිධ තැන් වලින් ගන්න ගිහිල්ලා ප්‍රශ්න වෙනවා කියලා. මෙතන කියන්නේ ධර්මයේ පරියාය වශයෙන් දකින්න. ඒක කොන්ටෙක්ස්ට් එක තේරුම් ගන්න කියනවා.
හොඳ කියවීමක් නැති කෙනෙකුට මොකද්ද වෙන්නේ? ඔය එහෙම මෙහෙම කියපුවාට මොකද්ද වෙන්නේ? දැන් මේක වේදනාව ගැන උනා. ඒගොල්ලෝ අර දෙකක් හරි තුනක් හරි කියාගෙන ඉන්නවා නේද? ඊට පස්සේ මහා අවුලක් වෙනවා. මොකද මේක 108ක් දන්න මිනිස්සෙක් එක්ක කතා කරොත් මොකද වෙන්නේ ඊළඟට? මහා ගැටුමක් වෙනවා. 108ක් ඇත්තේ නැහැ කියලා කියනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්නු කරා. එහෙනම් මේ වේදනාවන් වර්ග මම ඊළඟට ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ඒක. සංයුත නිකාය 36:19 පංචකර්ම සූත්‍රයේදී. මේ තියෙන ඒ ටික ඒ විග්‍රහය මම වෙනම ගත්තා ලියලා. දැන් අපි වේදනාව වර්ග කරමු බුදුහාමුදුරන්ට. කොහොමද තියෙන්නේ? මේ දෙකේ විග්‍රහය තියෙන්නේ මොකක්ද? වේදනා දෙකක් කියලා කියන්නේ ඇඟේ වේදනාවයි මනසේ වේදනාවයි. අපි කියනවා කායික වේදනාව සහ චෛතසික වේදනාව. ඒක පැහැදිලිනේ. ඇඟේ තියෙනවා යම්කිසි අත්දැකීමක්, මනසේ තියෙනවා අත්දැකීම. එහෙම තියෙනව නේද? එක සරල කතාවක් කට්ටිය ඔක්කොටම තේරෙනවා. ඊළඟට මේ වේදනා තුනක් කියලා කියන්නේ කොහොමද? සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. ඒකත් පැහැදිලිනේ අපි කවුරුත් දන්න විග්‍රහයක් ඒකත්. ගොඩක් තැන්වල කියන එක. දැන් ඊළඟට එනවා තමයි වැඩි අවුල් වෙන්නේ ඈ. ගොඩක් ඒවා දන්නේ නැතිව තියෙන්නේ. පහේ විග්‍රහය මොකක්ද? කායික සුඛය, කායික දුක්ඛය. සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය. ඊළඟට කියනවා උපේක්ඛේන්ද්‍රිය. මේක මම සරලව කිව්වොත් මම මෙහෙම ඉංග්‍රීසියෙන් ගත්තොත් ලේසි. මේ physical happiness, physical pain. mental happiness, mental pain. equanimity. අන්න දැන් එහෙම ගත්තොත් ලේසි මේක. දැන් අපේ ඇඟේ තියෙනවනේ සැපයක්, ඇඟේ දුකක් තියෙනවනේ. ඒකත් අපි ඇඟේ තියෙන අර වේදනාව දෙකට බෙදුවා. මනසේ වේදනාවට අපි කියනවා දෙකක් කරලා ගන්න. සෝමනස්ස වේදනාව සහ දෝම. දැන් සෝමනස්ස සහ දෝමනස්ස කියන්නේම කොහේ වේදනාව? කෙනෙක් කියන්න බෑ. ඔය වචන දෙක පාවිච්චි කරනවා. දැන් අපි සිංහලෙත් කියනවානේ සොම්නස් ඇති කරන්න හදනවා නේද? දොම්නස් ඇති වෙනවා. මේ කොහේ ඒවද වේදනාවද මේ? මනසේ. මේවා මනසට පමණක් සුවිශේෂී වෙච්ච ඒවා. මේ ඇඟේව නෙමෙයි. ඇඟේ කතාවක් නෙමෙයි කියන්නේ. සෝමනස්ස සහ දෝමනස්ස කියන්නේම මනසේ තියෙන වේදනාව. ඊට කලින් මට තව එකක් ඇඩ් කරන්න ඕන. වේදනාව කියන වචනේ. දැන් වේදනාවයි කියන්නේ ගොඩක් අය වේදනාවයි කියන්නේ මේ පේන් එකනේ නේද? කොහොමද වේදනාව? වේදනාවද? රිදෙනවද නේද? දැන් ගොඩක් සිංහලේ වේදනාවයි කියන්නේ මේ රිදෙනවා යම් කිසි දුකක් අරමුණු කරගත්ත එක. නමුත් ධර්මයේ වේදනාවයි කියන්නේ විඳීම. ඒක මේ පේන් එක කියලාම ගන්න බෑ අපිට. ධර්මයේ වේදනාවයි කියන්නේ විඳීම. ඒක ඇතුලේ තියෙනවා පේන් එක සහ ප්ලෙෂර් කියන දෙක. උපේක්ඛාවක් තියෙනවා. එහෙනම් ඔන්න මේ පහේ විග්‍රහය තියෙන්නේ physical happiness, physical pain. mental happiness, mental pain, equanimity. කායික සුඛ, කායික දුක්ඛ. අපි මෙහෙම ගමු මානසික සුඛ, මානසික දුක්. නැත්නම් සෝමනස්සින්ද්‍රිය සහ දෝමනස්සින්ද්‍රිය සහ උපේක්ඛිත. හයේ විග්‍රහය මොකක්ද? දැන් අද අපි අභිධර්මයේ කතා කරන විග්‍රහයනේ. මේ පටිච්චසමුප්පාදේ තියෙන කතාව. ඒක නේද මේ හයේ තියෙන්නේ. පටිච්චසමුප්පාදයේ තියෙන වේදනාව තමයි මේ හයේ විග්‍රහය. චක්කු සම්පස්සජ වේදනාව, සෝත සම්පස්සජය, ගාන සම්පස්සජය, જીවහා සම්පස්සජය, කාය සම්පස්සජය, මනෝ සම්පස්සජය. ඇහැ අරමුණක් එක්ක ස්පර්ශ වුණයින් පස්සේ ඒ හරහා එන වේදනාව. කන අරමුණක් ශබ්දයක් එක්ක ස්පර්ශ වුණයින් පස්සේ ඒ හරහා එන වේදනාව. නාසය යම් කිසි අරමුණක් ගඳ සුවඳ එක ස්පර්ශ වුණාම ඒ හරහා එන විඳීම එක හොඳ හෝ නරක හෝ. දිව යම් කිසි අරමුණක් එක්ක රසයක් එක්ක සම්පර්ශ වුණාම ඒ හරහා එන සැප හෝ දුක වේදනාව. එන ශරීරය ඒ වගේම මනස. දැන් බලමු 18 කතාව. පොඩ්ඩක් ඒක ලොකු විග්‍රහයක්. මේ 18ට එන්නේ කොහොමද? එහෙනම් මේ 6 ගානේ 3ක් තියෙනවා. මොනවද මේ 6? අන්න. දැන් මේ සොම්නස, දොම්නස, උපේක්ෂාව. එහෙනම් මේ තුන මේ කොහේවද? ඇඟේවද මනසේවද? මේ 18ට සම්බන්ධ වෙන්නේ. මනසේ. මේ සම්බන්ධ වෙන්නේ කෙලින්ම මනස සම්බන්ධ. ඒ කියන්නේ අර අරමුණු 6, ඒ කියන්නේ මේ 6 විග්‍රහයේ තියෙන 6ක් තියෙනවානේ. ඒ 6 විග්‍රහයට සොම්නස එකතු කරනවා, දොම්නස එකතු කරනවා, උපේක්ෂාව එකතු කරනවා. ඒ කියන්නේ සොම්නස දැන් චක්කු සම්පස්සජ වේදනාවේ තිබෙන සොම්නස. සෝත සම්පස්සජ වේදනාවේ තියෙන සොම්නස. ඒ කියන්නේ සතුට, හැපි පැත්ත, සුඛ පැත්ත. ගාන සම්පස්සජ වේදනාවේ තියෙන සොම්නස. જીවහා සම්පස්සජයේ තියෙන සොම්නස. කාය සම්පස්සජයේ තිබෙන සොම්නස. මනෝ සම්පස්සජයේ තිබෙන සොම්නස. ඊළඟ දොම්නස. චක්කු සම්පස්සජයේ තිබෙන දොම්නස, දෝමනස්ස. සෝත සම්පස්සජයේ තිබෙන දෝමනස්ස. ගාන කොහොම යනවා දෝමනස්සේ 6ක් යනවා අර විදිහට. ඊළඟට චක්කු සම්පස්සජයේ තිබෙන උපේක්ෂා. සෝත සම්පස්සජයේ තිබෙන උපේක්ෂා. වන්න දැන් ඔන්න 18 විග්‍රහයට එන්නේ.
නම් මේ පටිසමුප්පාදේ 6 විග්‍රහය සොම්නස දොම්නස උපේක්ෂාව කියලා දාලා 18 ආකාරයකට කරගන්න. ඒ 18 ආකාරයේ වේදනා විග්‍රහය. දැන් 36ට. 36 කියනවා ගෘහය ඇසුරු කරන සොම්නස් 6. හික්මීම ඇසුරු කරන සොම්නස් 6. ගෘහය ඇසුරු කරපු දොම්නස 6. හික්මීම ඇසුරු කරපු දොම්නස් 6. ගෘහය ඇසුරු කරන උපේක්ෂා 6. හික්මීම ඇසුරු කරපු උපේක්ෂා. මේ මොනවද මේ? මේක සරලව කිව්වොත් මේ gedara ඉන්න කට්ටියයි පන්සලේ ඉන්න කාණ්ඩේ. කියන්නේ ගිහි අයගේ සොම්නස් ටිකයි දොම්නස් ටිකයි උපේක්ෂා ටිකයි. ආම්දුරුවන්ගේ සොම්නස් ටිකයි දොම්නස් ටිකයි උපේක්ෂා ටිකයි. එහෙමනේ මේ කියන්නේ. දැන් ගිහි අයගේ සොම්නස් 6ක් වැඩ කරනවා. ඒ කොහොමද වැඩ කරන්නේ? අර චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ගාන සම්පස්සජ, જીවහා සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ කියන 6 තුල gedara ඉන්න කාණ්ඩේ ඔබගේ ගිහි ජනතාවගේ තිබෙන සතුටුදායක 6. ඒ වගේම මේ හාමුදුරු කෙනෙක් නැත්නම් තාපසයෙකුගේ මේ ගිහි gedara නිෂ්ක්‍රමණය වෙච්ච පුද්ගලයෙකුගේ ඒ 6ත් වැඩ කරන නිකාණ්ඩේ. ඒ යාගේ තියෙන 6. ඒ වගේම දැන් gedara ඉන්න එක්කෙනාගේ ඊළඟට ගෘහ ජීවිතයෙන් බැහැර වෙච්ච පුද්ගලයාගේ දුම්නසකුත් වැඩ කරනවා රහත් වෙනකන් නේද? අන්න ඒ 6 දෙගොල්ලෝගම 6. ඊළඟ gedara ඉන්න එක්කෙනාට උපේක්ෂාවක් තියෙනවානේ යම් විදිහක. දැන් gedara ඉන්න හැම මිනිස්සයම මේවයි අපිලිවෙලක් නැහැනේ. ඒගොල්ලන්ගෙත් තිබෙනවා උපේක්ෂා 6ක්. ඒ කියන්නේ මේ චක්කු සම්පස්සජී උපේක්ෂාවක් තියෙනවා, කාය සම්පස්ස, සෝත ගාන, જીවහා කායමන. ඒ වගේම ගිහි gedara නිෂ්ක්‍රමණය වෙච්ච. නැත්නම් අබිනිෂ්ක්‍රමණයක්, නෛෂ්ක්‍රම්‍යයක් කරපු පුද්ගලයෙකුගේ එහා වැඩ කරනවා. එහෙනම් මොකද වෙන්නේ දැන්? දැන් කීයක් වෙනවද දැන්? ගෙදර එක්කෙනාගේ සොම්නස් 6යි මේ භික්ෂුවගේ හෝ නැත්නම් නිෂ්ක්‍රමණය කරපු කෙනාගේ 6යි. එතන 12ක් වෙනවානේ. ඒතර ඒ දෙගොල්ලොන්ගෙම දුම්නසට 12ක් වෙනවානේ. ඊළඟ ඒ දෙගොල්ලොන්ගෙම උපේක්ෂාවට 12ක් වෙනවා. දැන් 36ක් හැදෙනවා. පැහැදිලි නේද? හොඳයි. ඊළඟට යමු. දැන් 108 කතාව. මේක ලොකුම විග්‍රහයනේ. කොහොමද වේදනාව 108ක් වෙන්නේ? අන්න අතීතයේ තිබෙච්ච 36 ආකාර වේදනාව 36ක් අන්න දැන් gedara ඉන්න කාණ්ඩෙකේ gedarin ගියපු කාණ්ඩෙකේ ඊළඟට ඒ දෙගොල්ලන්ගෙම සොම්නස සම්බන්ධ වෙච්ච දොම්නස සම්බන්ධ වෙච්ච උපේක්ෂා සම්බන්ධ වෙච්ච ওই වේදනා මහ ගොඩක් 36ක් තියෙනවානේ. ওই 36 අතීතේ පහළ වුණානේ. හැම ওই දෙගොල්ලන්ටම නේ. ওই 36 අතීතේ පහළ වුණා මේ. අතීත කාලේ ඒගොල්ලන්ට ඇති වුණා. ඒ ටික අන්න ගන්නවා එක 36ක් කියලා ගන්නවා. ඊළඟට දැන් වර්තමානයේත් ඒ 36 ඒගොල්ලන් ඉති දැන් මේ වෙලාවෙත් ඔබට තියෙනවා අපිටත් තියෙනවා. ඒ 36 අපිට. ඒ වගේම දැන් අනාගතෙත් ওই 36 පහළ වෙනවානේ අපි දෙගොල්ලන්ට. අන්න. එන අතීත වර්තමාන අනාගත කියන තුනට ගිහි කාණ්ඩේ ගිහි ගෙදරින් ගියපු මේ පැවිදි වෙච්ච කාණ්ඩේ තිබෙන සොම්නස් දොම්නස් උපේක්ෂා ටික දාලා බැලුවම 108ක් එනවා. අන්න ඒ නිසා වේදනාව එන 108 ආකාරයි කියලායි කියන්නේ. දැන් කෙනෙක්ට සැකයක් එන්න පුළුවන්. දැන් වේදනාව වෙනවා තණ්හාවත් එහෙනම් ඔය ගන්න මැති කියලානේ. ඔය ඉති වෙන්න ඕන. අපි කතා කරමු තණ්හාව පාඩම. ඊළඟට. එහෙනම් බැලුවම දැන් වේදනාවයි කියන්නේ එසේම සේ දෙයක් නෙවෙයි. හැබැයි මම පොඩි යම්කිසි ඉඟියක් කරන්න කැමති මේ වෙලාව. ඒ තමයි දැන් අපි දන්නවා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුගේ අපි දකින්නේ ඒ පුද්ගලයාගේ හෝ තැනැත්තියගේ කාමයන්හි හොඳ කාමය නැත්නම් එයා හොඳ කාමය පාවිච්චි කරනවා. කියන්නේ යාර තිබෙන සැපේ තමයි දැන් මේ ධර්මයේ අතින් ගත්තම නරක කාමයන්ගෙන් අයින් වෙලා හොඳ කාමේ එයා වාසය කරනවා. එහෙමනේ වෙන්න ඕනනේ. එයා විවාහ වෙනවා, එයා දරුමල්ලෝ ඇති වෙනවා, එයා කියාවක් කරනවා. ඒතර එයා වැරදි කාම වලින් අර සමාජයේ වැරදි තැනින් අයින් වෙන හොඳ කාමය. දැන් භික්ෂුවක් හරි තාපසයෙක් හරි මේකෙන් නිෂ්ක්‍රමණය වෙච්ච පුද්ගලයෙකුගේ සැප එන්නෙම සමස්ත කාමය සස්පෙන්ඩ් කරා. ඒක අර ධානවල පළවන ධානයට එන්නම යාට කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද කියන්නේ? විවිච්ඡේව කාමී. යන්න කාමයන් සස්පෙන්ඩ් විය යුතුමයි. එතනින් එහාට යන්න. යාට කවදාකවත් ප්‍රථම ධානය උපදවා ගන්න බෑ. කාමයන් සස්පෙන්ඩ් නොකරු. අඩු ගන්න తాවකාලිකවත් කාමයේ අඩු නොකරගත්තා. ඊට පස්සේ කියනවා තීච්ච අකුසලයේ කියලා. කාමයන් අඩු වෙන්නත් උන අකුසල අඩු වෙන්නත් උන. ගිහි ජනතාව කියන්නේ වැරදි කාමයෙන් අයින් වෙලා හොඳ කාමයට. දැන් ඔය පංචශීලෙත් කියනවා නේද? මොකද්ද කියන්නේ? කාමේසු මොකද්ද කියන්නේ? මිච්ඡාචාර. අන්න වැරදි කාමයේ හැසිරෙන්න එපා කියලා කියනවා. හොඳ කාමයේ හැසිරෙන්න බැරිද? පුළුවන්. හොඳ කාමයේ හැසිරෙන්න ඕනේ.
එයා යම්කිසි කාමයක් සහිතව ජීවත් වෙන්නේ. සමහරව වරදව ගන්න. මුළු කාමයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙම ඉතින් බෑ. ඒ නිසා එහෙම අපි අන්නේ අත්දැකීම තුළ අවබෝධයෙන් තමයි අපි ඉස්සරහට යන්නේ. මේක අට සත සූත්‍රයේ සංයුත්ත නිකායේ 36 22 මේ ඔක්කොම වේදනා සංයුත්ත සූත්‍ර. අට සත කිව්වම 108ක් වේදනා තියෙනවා කියලා කියනවා. එහෙනම් දැන් මතක තියාගන්න වේදනාව ඒකාකාරී නෑ. වේදනාව විවිධාකාරයි. විවිධ තැන්වල විවිධ විදියටයි අපිට වේදනාව තේරුම් ගන්න වෙන්නේ. ඒකාකාරී විග්‍රහ කරන්න බෑ. සර්වඥයන් වහන්සේ වේදනාව දකින විදිය තමයි තියෙන්නේ. පංචකාම ගුණ සහිත වේදනාවට වඩා කියන ඔබ භුක්ති විඳින වේදනාවට වඩා කාමයන්ගෙන් වෙන්ව ප්‍රථම ධානයට පැමිණ වාසය කිරීම තුළ පවතින වේදනාව උතුම්. එහෙනම් ප්‍රථම ධානයටපත් වෙනකොට තියෙන සැපය අර ඔබ පාවිච්චි කරන පංචකාමයට වඩා උතුම් සැපයක් එතන තියෙනවා. සැපය අනිත්‍යයි. සැපය දුකයි සැපය අනාත්මයි. නමුත් සැප අතර පොඩි ෂෆල් එකක් කරොත් පොඩි පරීක්ෂාවක් කරොත් අර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා තුළ තියෙන කාම ගුණයට වඩා කවුරු හරි කාමයන්ගෙන් අයින් වෙලා ප්‍රථම ධානයට පැමිණෙනකොට ඒ තියෙන සැපේ වේදනාව උතුම්. දැන් මේක සම්බන්ධයි සැපේ දුකේටනේ කෙලින්මනේ වේදනාව කියන්නේ සැප එක්ක දුක ඒ වගේ. ඒ වගේම ප්‍රථම ධාන වේදනාවට වඩා විතක්ක ਵਿਚාර වලින් තොර වෙච්ච ဒုတိ ය ධානයට එනකොට ඒකේ තියෙන වේදනාව ඊට වඩා උතුම් කියලා කියනවා. ඔහොම යනවා. ද්විතීය ධාන වේදනාවට වඩා උපේක්ෂාව සහිත වෙච්ච තෘතීය ධානයට පැමිණ වාසයටත් වඩා උතුම්. ඊළඟට තෘතීය ධාන වේදනාවට වඩා උපේක්ෂා සහ සති දෙදෙනාගේ දෙකේ පිරිසුදුකම උපේක්ඛා සති පාරිශුද්ධ කියලා අපි කියනවා. ඇති චතුර්ථ ධානයට පැමිණ වාසය කිරීම තුළ පවතින වේදනාව ඊ ඔක්කොටම වඩා උතුම් කියලා කියනවා. නම් දැන් මේ උඩට යන්න ධාන වලටපත් වෙන්න වේදනාව බොහොම හයි වෙනවා. කියන්නේ මේ වේදනාවේ තියෙන සුඛය වැඩි වෙනවා. නවතින්නේ නැහැ. ඇයි ඊළඟට මේ හතරෙන් කවුරු හරි ඉක්මෙලා රූපාවචර ධාන හතරෙන් ඉක්මෙලා කෙනෙක් අරූපාවචර ධාන තල වලට යන ආකාසානං ඡායතන ධාන. ඒක ලොකුයි අර හතරවන ධානයට වඩා සැපයක් ඒකේ තියෙනවා. එතකොට විඥානං ඡායතන ධානයට ගියයින් පස්සේ ඒකේ සැපය ආකාසානං ඡායතනට වඩා උතුම් කියලා බුදුහාමුදුරු පෙන්නනවා. ආකින්චඤ්ඤායතන ධානයට ගියාම ඒක විඥානං ඡායතනට වඩා ඒ සැපයක් එතන තියෙනවා. නේව සංඥා නා සංඥායතන ධානයට ගියයින් පස්සේ එළඹුණයින් පස්සේ ඒකේ තිබෙන සැපය ආකින්චඤ්ඤායතනට වඩා උතුම් කියලා කියනවා. හැබැයි මේ ඔක්කොම මොනවද? බුදුහාරවන්ට සමකාලීනව තාපසවරු කරපු ධාන ටික. මේ ඔක්කොටම වඩා බුදුහාමුදුරුවෝ හොයාගන්නාලද උන්වහන්සේ විසින් හොයාගන්නාලද සංඥා වේදයට නිරෝධය. හෙවත් නිරෝධ සමාපත්තියටපත් වුණයින් පස්සේ ඒක තමයිලු මේ මතක තියාගන්න මේ ජීවිතේ කෙනෙක් ලබන්න පුළුවන් උපරිම ආර්ය සෝය කියලා කියන්නේ අන්නේ ධානයට කියලා කියනවා. මේ සියලුම ධාන, ඒ කියන්නේ මේ අන්තිම 9 වෙනක හැර අනිත් ඔක්කොම ධාන බුදුහාමුදුරුවෝ කොහොමද හඳුන්වලා දෙන්නේ? ආර්ය ධානද අනාර්ය ධානද? noble absorptions ද ignoble absorptions කියලා කියනවා. අනාර්ය ඡායතනයකින් මේ අට බුදුහාමුදුරුවෝ බෙදන්නේ කොහොමද? මේ ආර්ය ධානද අනාර්ය ධානද? අනාර්ය. මේ ඔක්කොම අනාර්ය ධාන. හැබැයි මේ ටික අපිට ඕන. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මෙතන අන්තිමේවට එන්න ඕනේ නැහැ. මේ දැන් මම යනවා තැනකට. මම යනවා රතන සූත්‍රයට මම යනවා. මතකද දන්නේ? අපි රතන සූත්‍රය කොහොමද පටන් ගන්නෙ? සමාධිමානං තරිකඤ්ඤමා. කොහොමද පටන් ගන්නෙ? සමාධි යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න යේසුචින් සමාධිමානං තරිකඤ්ඤමා. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් සර්වඥයන් වහන්සේ විසින් යම් කිසි සමාධියක් ගැන පෙන්වු කරා නම් අපිට ඒ සමාධියට වඩා කිසිම සමවන සමාධියක් මේ ලෝකේ නැත. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානන්තරිකන්නිමාහු සමාධිනා තේන සමෝන විච්ඡති. ඒ සමාධියත් සමග අනිකුත් කිසිම සමාධියක් ඒ කියන්නේ මොකද්ද මේ? මෙන්න මේ සංඥා වේදිතෙත් එක්ක මේ අනිකුත් ඒවා ළඟින්වත් තියන්න බෑ. හරි? මේ අනිත් මේ අටම තියන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් මෙහෙම අපිට මේ වැඩේ පටන් ගන්නකොට අර ධාන හතර ඕන පළවෙනි එක. අස් කියන්නේ සමතේට ඕනනේ හතර. අර විදර්ශනාවට යන්න ඕන කෙනා මේ අනිත් ඒවා යන්න ඕනේ.
එහෙනම් මම තව පොඩි දෙයක් කියන්නම්. මෙතන සංඥා වේදයට නිරෝධය කියලා කියන්නේ මොකක්ද? මේ කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුට පැමිණෙන්න පුළුවන් ස්වરૂපයක්. සංඥාවයි වේදනාවයි මොකද්ද කරන්නේ උන්වහන්සේලා? නිරෝධය. ඔව්. නිරෝධ කරනවා. ඔව් ඒ අය සංඥාවයි වේදනාවයි తాවකාලිකව නිරෝධ කරනවා. ඇයි එහෙම කරන්නේ? අපි මේක නිරෝධ සමාපත්තිය කියලා කියනවා. ඇයි එහෙම කරන්නේ? දැන් මේ දෙක නිරෝධ කරන්න බෑනේ මේ සම්පූර්ණයෙන් නැත්නම් මැරෙනවා නේ පිරුණා පානවනේ. මේ දෙක මේගොල්ලෝ මේ කාණ්ඩේ ගිහිලා කරනවා සතියකට වගේ. ආයි ඊට පස්සේ එනවා නේ. එහෙමයි කරන්නේ. ඇයි මේක ඒ කාණ්ඩේ කරන්නේ? රහතන් වහන්සේලා හෝ බුදුරජාණන් වහන්සේ ඇයි සංඥා වේදයට නිරෝධයට හෝ නිරෝධ සමාපත්තියටපත් වෙන්නේ ඇයි? ඇයි මොකක්ද අවශ්‍යතාවය? මොකද ප්‍රශ්නයක් නේද? නිරෝධ වීමේ සුවය විඳින්නද? බන්තේ නිරෝධ වීමේ සුවය විඳින්න. දැන් ඕක අපි තව ටිකක් පැහැදිලි කරලා කිව්වොත් ඔබ දන්නවා මේ රහත් වෙනවා කියන්නේ කොටස් දෙකක් තියෙනවා නේ රහත් වීමේ. ඒ කියන්නේ මේ ඇඟ තියාගෙන රහත් වෙන්න. එහෙම නැතුව බෑ නේද? නැරලා රහත් වෙන්න බෑනේ. ඇඟ තියාගෙන රහත් වෙන්න ඉස්සෙල්ලම පංචස්කන්ධය තියාගෙන. අපි ඒකට කියනවා මේ නිර්වාණය කොටස් දෙකක් තියෙනවා. සෝපාදිශේෂ නිබ්බාන ධාතු. මොන උපාදානස්කන්ධය තියාගෙන රහත් වෙනවා කියන්නේ. දැන් රහත් වුණා කියලා මේක තියෙනවනේ. ලෙඩ වෙනවා. ආයෙත් ගියාත්ම කරපු පවත්ිනව නැවිලා ගහලා මංසා කරලා මුගලන් හාමුදුරන්ට වගේ නේද? එහෙම වෙනව නේද? නැත්තම් අර උප්පලවන්න අතිරණියට දූෂණය කරා වගේ නේද? රහත් වෙලත් ඊට පස්සේ පැනලා යන්න බැරි වුණා නේ දෙන්නටම පැනලා. රහත් වුණා කියලා මුකුත් අමුතු එකක් වෙන්නේ නැහැ නේද? හිත සංසාරයෙන් මිදුණාට කර්ම ටික අයින් කරගත්තට මේ ඇඟ තියෙන හින්දා ප්‍රශ්න ටිකක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. එහෙනම් මේ උපාදානස්කන්ධය සහිතව කෙනෙක් රහත් වෙනවා. අපි ඒකට කියනවා සෝපාදිශේෂ නිබ්බාන ධාතු. දැන් ඇත්තටම කෙනෙක් මේ නිවන් සුවය විඳින්නේ කොතනද? ඇත්තටම විඳින්නේ පිරිනිවන් පෑවයින් පස්සේ තමයි එයාට ඒක හරියටම වෙන්නේ. හැබැයි පිරිනිවන් පෑවයින් පස්සේ විඳින දෙයක් තියෙනවද? නෑනේ දැනෙන්නේ නෑ. පිරිනිවන් පෑවන් පස්සේ විඳින දෙයක් නෑ. ඒක ඉවරනේ ඒක. නේද? අපි කියන්නේ සාමාන්‍යයෙන් නිබ්බන්ති දීලා යතහයන් පදීපෝ නේද? පහනන් නිවි ගියා. ඔය කොහෙ ගියාද කියලා අපි දන්නේ නැහැ නේද? එහෙනම් මේ රහතන් වහන්සේලාටත් මේ බුදුරජාණන් වහන්සේටත් සමහර වෙලාවට හිතනවලු මේ නිවන් හරියටම කියන්නේ දෙවෙනි එක කියන්නේ පිරිනොම් පෑවෙන් පස්සේ අපි කියනවානේ අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා. ඒක තමයි නිර්වාණේ දෙවන කොටස. හරියටම නිවන සම්පූර්ණ වෙන්නේ එතන. එහෙනම් මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුවට රහතන් වහන්සේ කෙනෙක් හෝ සර්වඥන් වහන්සේ කෙනෙක්පත් වුණයින් පස්සේ තියෙන සැපය බලා ගන්න ඕනලු ඒ කාණ්ඩෙට. ජීවත් වෙනකොට. හරිද? මේ ජීවත් වෙනකොට එයාට ඕනලු බලා ගන්න මොකද්ද වෙන්නේ කියලා මේක පිරුණම් පෑවෙන් පස්සේ. අන්න ඒකට තමයි ඒ අය නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එහෙනම් මේ සංඥා වේදත නිරෝධයට සමවදින්නේ අන්න එතෙන්දී. එහෙනම් මේකෙදි මොකද්ද කරන්නේ? මේ perceptions කියනවා. සංඥා ටිකයි ඊළඟට වේදනාවන්. මේවනේ මහා කරදර දෙක නේද? සංඥා දැන් අපි බලන්න අපි ජීවිතේ කොච්චර සංඥා හදාගන්නවද? මෙයා මෙහෙමයි මෙයා මෙහෙම නිසා මෙයා අනාගතේ මෙහෙම වෙයි. ඒ දැන් ඒත් එක්කම අපට ඒවට වේදනා හැදෙනව නේද? ඒ ටික උන්වහන්සේලා ආරයන් වහන්සේලා මොකද්ද කරන්නේ? తాවකාලිකව withhold කරනවා. එහෙම සතියක් ඉන්න පුළුවන්. අන්න එතකොට උන්වහන්සේලාට දැනෙනවලු මේ සංඥාවයි වේදනාවයි නැති වෙනකොට, ඒ කියන්නේ නිවන් හරියට මේ පංචස්කන්ධය අතහැරියයින් පස්සේ මොකුත් නැහැනේ. අන්න මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ කියලා. පිරුණම් පෑවෙන් පස්සේ. මොකුත් නැතුව සේරම අයින් වෙලා යනවා. මේ මමත්වයේ ඔක්කොම නැතුව පුද්ගලත්ව මොකුත් නැති වෙලා අන්න එක බලා ගන්න තමයි කරන්නේ. පොඩ්ඩක් අපි ඈතට ගියා. මට මේක කියන්න අවශ්‍ය නැත්නම් මේක අපහැදිලිනේ. එහෙනම් දැන් බෞද්ධ ක්‍රමයට අනුව සංඥා වේදයට නිරෝධය තමයි ඉහළම සැප. ඒකයි මේ සූත්‍රය කියන්නේ පංචකම සූත්‍රය. අර වඩු වගේ හාමුදුරන්ගේ කතාවේ දිගුවක් හැටියට. ඊළඟට කියනවා මේ වේදනාව තුළ අනුසය තියෙනවා. මොකද්ද මේ අනුසය කියන්නේ? පාලි අනුසය කියන්නේ මොකද? අනුසය කියලා කියන්නේ අනුසය කියලා කියන්නේ හැංගිලා තියෙනවා නේ? හැංගිලා තියෙනවා. ඔව් හැංගිලා තියෙනවා. ඒ කියන්නේ අපේ මේ චිත්තසංතානේ හැංගිලා තියෙනවා. දැන් මේ වෙලාවේ රාගය ඔබගේ මොකක්ද වෙලා තියෙන්නේ?
එළියට පැනලා තියෙන හැංගිලාද? හැංගිලා. රාගය හැංගිලාද? නේද? ඔව්. ද්වේෂය හැංගිලා. හැංගිලා. මානය අවිද්‍යාව ඔක්කොම අපි කාගේ? මේ අපි රහත් වෙලා නැත්නම් අපි කාගෙත් මේවා හැංගිලා තියෙනවා. ඊළඟ මේ වේදනාව තුළ අනුසයක් තියෙනවා. මොකද මේක කියන්නේ පහන සූත්‍රයේ සංයුතනිකාය 33 මහන්නේ සැප වේදනාවේ තියෙනවා රාග අනුසයක්. අපි සැපයක්පත් දැන් අපි සාමාන්‍යයෙන් මේ මනෝවිද්‍යාත්මකවත් කියනවා මේ pleasure pain මේ ඒ තියෙන mentality එකේ මිනිස්සු සැප ලබන්න කැමති දුක් විඳින්න අකමැති නිසා. එහෙම නේද? මිනිස්සු හොඳ කැම ටිකක් හොයා ගන්නවා. කරදර නැතුව ජීවත් වෙන්න තැනක් හොයා ගන්නවා. ඊළඟට සියල්ල හොඳට හම්බෙන්න දෙයක් පාරක් හොයා ගන්නවා. මේ බයට තමයි මිනිස්සු සැප හොයන්නේ. දැන් සමහර කට්ටිය හිතන් ඉන්නේ සැප නිසා හොයනවා කියලා. නෑ මිනිස්සුන්ගේ හැම වෙලාවෙම තියෙනවා මං සැප හෙව්වේ නැත්තම් මට වෙන්නේ දුක කියලා. එහෙනම් බුදුහාමුදුරු පෙන්වුම් කරනවා මේ සැප වේදනාව ඇතුලේ තිබෙනවා ලොකු රාගයක්. අන්න ඒක අපි දකින්න අයින් කරගන්න උත්සාහ. දුක්ඛ වේදනාවේ තියෙනවා තරහ. ඒක ඇතුලේ තරහක් තියෙනවා. يعني අපි කෙනෙක් මරණයටපත් වුණාම උනත් අපිට තියෙන්නේ මේ මරණයටපත් වෙච්ච එක අපි පිළිගන්නේ නැහැ මුලින්නේ. අපි ගැටෙනවා. ඒ වගේම සැපත් දුකත් නැති වේදනාව, උපේක්ෂා වේදනාවේ තිබෙනවා අවිච්ඡාව. ඒක දැන් මෙතන කියන්නේ අර අභිධර්මයේ කියන අර උපේක්ඛා සහගත කියන කතාව. මහණෙනි යම් තැනක පටන් භික්ෂුවකගේ සැප වේදනාවේ රාගානුසය ප්‍රහීන වුණා නම් දුක් වේදනාවේ පටිඝය අනුසය ප්‍රහීන වුණා නම් ඒ වගේම අවිජ්ජානුසය ප්‍රහීන වුණා නම් අන්න එතන තමයි මේ දුකේ කෙලවරක් වුණා කාටත් කරගන්න පුළුවන් කියලා. දැන් අනුසය සම්බන්ධ කරනවා මේ වේදනා තුනට. මේ තියෙන මේ වගේම දෙයක් මම මේක ස්කිප් කරනවා ඔබට බලා ගන්න පුළුවන් ස්ලයිඩ් එකේ. රාග දුරුස අවිජ්ජා කියන අනුසය ටික වේදනාවට ඇටච් වෙලා තියෙනවා කියලා කියන්නේ. මෙන්න මේක මට විශේෂයෙන් කියන්න අවශ්‍ය දෙයක්. පාතාල සූත්‍රය. මේ වචනේ කට්ටිය අහලා තියෙනවනේ පාතාල කියන වචනේ නේද? පාතාල කියන බය වෙනවනේ. මේ පාතාල කියන සූත්‍රය. පාතාල සූත්‍රයේ සංයුත නිකායේ 36 වේදනාවේ ඇලීම ගැටීම පාතාලයට වැටීමක් බව. එය සාගර පාතාලයට වඩා විශාල පාතාලයක් බව. දැන් අපි පාතාලය කියලා ඉස්සර කියන්නේ මේ මූද ඇතුලේ තියෙන හොයාගන්න බැරි අර ඉරේලිය වුණත් වටන අන්තිම තැනින් යට තියෙන ටිකනේ පාතාලය කියලා කියන්නේ. අපි ඉස්සර කියනවා බෙදීම ස්වර්ග මර්ත්‍ය පාතාල කියලා. ඒ කියන්නේ සුගතිය කියලා එකක් තියෙනවා. මිනිස්සු ඉන්න ලෝකයක් තියෙනවා. පාතාල කියන්නේ මේ යට තියෙන ගොඩාක් යට තියෙනවා කියලා විශ්වාස කරනවා. අකුසල් කරපු කට්ටිය. මෙන්න මේ සූත්‍රය කියනවා මහණෙනි අශෘතව පෘථග්ජන තෙමේ මහා සමුද්‍රේ පාතාලයක් පතුලක් නැති තැන ඇතැයි මේ වගේ විදිහට ව්‍යවහාරයක් කරනවා. මේකේ පාතාලයක් තියෙනවා. මූද ඇතුළේ. මහණෙනි අශෘතව පෘථග්ජන තෙම ඒ නැති අවිද්‍යමාන වූවක් ගැන පාතාලයක් ගැන මහා සමුද්‍රේ පාතාලයක් ඇතැයි කියනවා. යම් මේ පාතාල වචනයක් වේද ඒ ශරීර දුක්ඛ වේදනාවට නමකි. අන්න මහණෙනි අශෘතවත් පෘථග්ජන තෙමේ ශාරීරික දුක්ඛ වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේ ශෝක කරයි ක්ලාන්ත වේ විලාප කියයි පපුවට ගසමින් අඬයි මුලාවට පැමිණේ මානනි අශෘතවත් පෘථග්ජන තෙම පාතාලයෙන් නොනැගිට්ටේ පිහිටීම් කරනවා. ඒ කියන්නේ මේ වේදනාවත් එක්ක අපි වැඩ කරනකොට මතක තියාගන්න ඕන අපිට සැපක් එනවා වේදනාවෙන් දුකක් එනවා මේක ඇතුලේ තියෙන අපි විශාල පාතාලයක්. මුහුදේ ඇතුලේ තියෙන පාතාලයට වඩා ගැඹුරු පාතාලයක අපි ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. සංසාර ගමනේ දුකට සාපේක්ෂව. මොකද දැන් මේවා විද්‍යාත්මකව හොයාගන්න දේවල්. මේ සාගර පාතාල. නමුත් මේ පාතාලේ කොහෙද තියෙන්නේ? අපේ චිත්තසංතානයේ තියෙන පාතාලය. වේදනාවේ තියෙන භයානකම් පෙන්වන්නේ නැහැ කිව්වේ. මේකේ තියෙන මේ වේදනාවට හේතුව මොකද්ද? මේ සූත්‍රයක් තියෙනවා සීවක සූත්‍ර සංයුත්ත නිකාය 36 මේ සූත්‍රයේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බලනවා මේ අපේ වේදනාව. දැන් මෙතන සම්බන්ධනේ කර්මයක් මට ඇයි මේ සැප වේදනාවක් එන්නේ දුකක් එන්නේ උපේක්ෂාවක් එන්නේ ගියාත් මූල කර්ම නේද කියලා සමහරව ඉන්නව නේද කියන අය. දැන් බුදුහාමුදුරුවෝ කියන වැරදි මතයක් ඒක. එහෙම කියන්න එපා. වේදනාවට හේතු 8ක් තියෙනවා. මොනවද යට? පිත්තං සෙම්හංච වාතෝච සන්නිපාතා උතුච්ච විසමං ඕපක්කමිකං කම්ම විපාකේන අට්ඨමීති කියලා කියනවා. වේදනාවට හේතු 8ක්. දැන් අපට වෙන මේ හැම දෙයක්ම කර්මය නෙමෙයි හැම වේදනාවක්ම කර්මය. සමහර වේදනා තියෙනවා මොකෙන් දෙන්නේ? බයිල් එකෙන් එන BIL. බයිල් කියන්නේ පිත. පිත කෝප වෙනවා. විවිධ අපි කන කෑම, අපි හැසිරෙන විදිය, නේ අපි
දැන් මේ වගේ රටක නම් අපි එළියට ගියාම හැසිරෙන විදිය නේද? ඕවා අනුව අපේ පිට කෝප වෙනවා. පිටෙන් අපට වේදනාවක් එන්න පුළුවන්. ඊළඟ සෙම ෆ්ලෙම් කියන එක නේ. සෙමත් එහෙම නේද? මේක එක චේන්ජස් වෙනවා. අපි කන බොන කෑම වල ක්‍රමවේදයන්, ගන්න විදිය, දේශගුණය වගේ දේවල්. ඊළඟ වාතය. වාතයත් එහෙම නේ. ඒකට ඒකත් බලපානවා මේ අපි හිතමුකෝ පෝලන් වෙන්න පුළුවන් නේද මොනවද? ඊළඟට සන්නිපාතය. විවිධ සන්නිපාතයන් ඇති වෙන දේවල්. නේද? මොන සන්නිපාත වෙන්නත් පුළුවන්. ඊළඟට උතුනිච්ච ඍතු විපර්යාස නේද? ඊළඟට විසමං කියන්නේ විෂම පැවැත් නේද? අපි නරක විදිහට හැසිරුණොත් දවසක් ගත කරමු අපිට එතනත් හැදෙන වේදනාවක් නේ. නරක විදිහට දවස ඊළඟට ඕපක්‍රමික උපක්‍රමයේ නේද? අපි සමහර ලාවට එක එක උපක්‍රම කරන්න ගියන් පස්සේ ඒවා වර්ධිත යනවා නේ. එහෙනම් කර්මය අන්තිමේ. එහෙනම් මේ විවිධ විදියට වේදනාව හැදෙනවා. හැම වේදනාවක්ම දාන්න එපා කර්මයට. මේ අටම තියෙනවා. ඒ නිසා මෙතන දැන් ඔබ අභිධර්මයේදී තීරුම් ගන්න යුතු කාරණාවක් තමයි දැන් බහුතරයක් දේවල් කර්මයට සම්බන්ධ වුණාට හැබැයි තව කාරණා හතක් මෙතන පෙන්වන්න කරනවා. ඒ හතක් හිතන්නේ ඒ හත අනුවත් අපේ වේදනාව සකස් වෙනවා. සීමිත සූත්‍රයේ සංයුත්ත නිකාය. ඔන්න දැන් අපි ආව හරි තැනට. අභිධර්මයේ වේදනාව තිබ්බා. දැන් අපි එදා සාකච්ඡාව කරානේ මේ ස්පර්ශය ගැන 32ක් තියෙනවා අර ප්‍රවෘත්ති විඥාන. ඒ 32කට හැදෙනවා කියලා. නේද? එතකොට දැන් මතක තියාගන්න ඇහැට වේදනා දෙකක් ස්පර්ශ දෙකක් ආවනේ අපි කතා කරන්නේ. කියන අර අහේතුක චිත්තවලට සම්බන්ධ කරලා. අන්න ඒ ටික ඔක්කොම මේකට අදාළයි. මේකේ 아무තු වෙනසක් නැහැ. මම මේ පොඩ්ඩක් යන්නම් ටිකක් එහාට මෙහාට. මේ තියෙන්නේ එකම කාරණාව. එදා කියපු ටික වෙනස් කරලා තිබෙන්නේ ගාන සම්පස්ස කියන එකට මම වේදනාව ඇඩ් කළා. ඒ කියන්නේ හැම 32කටම වේදනාව සම්බන්ධ කරා. එහෙනම් මේ ස්පර්ශය තිබෙනවා නම් 32 ආකාරව මේ චිත්ත විපාක චිත්ත 32 ඇතුලේ ඒ හැම ස්පර්ශයකටම ඒ 32කටම වේදනා චෛතසිකේ තියෙනවා. එහෙනම් අපි දැනගන්න ඕන අපි ධර්මයේ සියලු චිත්තවල වේදනාවක් තිබෙනවා. හැබැයි පටිච්චසමුප්පාදයේ වේදනාව කියලා අපි ගන්නෙ මෙන්න මේ ප්‍රවෘත්ති විඥාන 32 ඇතුලේ තිබෙන වේදනාව. ඒ වේදනාව එන්නේ ස්පර්ශය සම්බන්ධ වෙලා. ඒකට මේතන ඒ ටිකම තමයි. 아무තුන් කියන දෙයක් නැහැ. ඒ ටික හැමම එදා කියපු ටිකටම ඒ 32කටම අගට එනවා වේදනාව කියලා. මේකේ අපි සුවිශේෂී කාරණාවක් තිබෙනවා. අපි එදත් කිව්වා. දැන් ඉන්ද්‍රිය විඥාන වලට සම්බන්ධව 10යි. ඒ චක්කු සෝත ගාන ජීවහා කාය ඒ පහට 10යි. හැබැයි මනෝ සම්පස්සජ කියන තැනට තමයි මනසට සම්බන්ධ වෙලා 22ක් වැඩ කරනවා. ඒ 22 අපි දැක්කා දැන් මෙන්න මේ දක්වා සාමාන්‍ය අර චක්කු සෝත ගාන ජීවහා කාය. මෙතනින් එහාට තියෙන්නේ මොනවද? මනෝ සම්පස්සජ මනසට සම්බන්ධ වෙන ස්පර්ශ වේදනාව. ඒවා 22ක් යනවා අතන 10යි 32යි. අවසාන වශයෙන් කියන්න තිබෙන ප්‍රශ්න අහන්න කලින් මේ අභිධර්මයට අනුව පටිච්චසමුප්පාදේ කතා කරන්න වේදනාව කතා කරේද සූත්‍ර පිටක අනුගතවත් අපි වේදනාව කතා කළා අපිට කතා කරන්න බැරි වුණේ පංචස්කන්ධයේ වේදනාව පංචස්කන්ධයේ වේදනාවේ කතා කරන්නේ අර මේ ජීවිතේ අපිට පංචස්කන්ධයක් හම්බුණා ඒක ඇතුළේ තිබෙන විදීම් ටික ඊළඟට සතිපට්ඨාන සූත්‍රය කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මේ වේදනාවන් මූලික වේදනාවන් තුන ඒ කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන තුන තමයි ඒක කතා කරන්නේ. නමුත් ඔබට දැන් පේනවා ඇති සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේදී බුදුහාමුදුරුවෝ ඊට වඩා විශාල විග්‍රහයක් කළා තිබෙනවා වේදනාව ගැන. වේදනා 108කට බෙදලා මේ අට සත සූත්‍ර පෙන්නන කරා. එහෙනම් අපි දැන් පටිච්චසමුප්පාදය අභිධර්මයට අනුව දන්නවා වේදනාව මොකද්ද? සූත්‍ර පිටකට අනුව දන්නවා. ඒ වගේම ඔබ දන්නවා වේදනාව කියන්නේ සංසාර ගමන කෙලවර කරන තැන තිබෙන ඊටාම වැදගත්ම චෛතසිකේ. මොකද මෙතනින් එහාට තමයි තෘෂ්ණාව නිර්මාණය වෙන්නේ. ස්පර්ශය තියෙනවා, වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවෙන් තොරව තෘෂ්ණා නිර්මාණය වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි ප්‍රශ්න වලට යමු. මන්තේ කතා කරන්න කැලගිරි වලින් ඇහෙනවද? ඔව් ඇහෙනවා කියන්න. මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ කතා කරා නිරෝධි සමාපත්තිය ගැන. ඒ නිරෝධි සමාපත්තියට වැඩුණ පුද්ගලයේ විශේෂයෙන් සර්වඥ වහන්සේලා රහතන් වහන්සේලාට වේදනාව තියෙනවද? එහෙමනම් ඒගොල්ලෝ උස්ම ගන්නවද?
ඒ දවස් 7 ඇතුළත මම අහලා තියෙනවා ඒගොල්ලෝ ආපහු නැගිටිනකොට අමුතුම මේ ජීවිතකින් ඉන්නේ ඒ නිරෝධි සම්පත්තියට වැටුනම. ඉතින් ඒ වෙලාවේදී උස්ම ගන්නවද? ඒ වේදනාව ඇති ඒකේ තියෙනවා. මෙහෙමයි දැන් අපි දන්නවා මේ හුස්ම ගැනීම සිද්ධ වෙනවා. භෞතික කාය පවතිනවා. නමුත් ඒ අය කරන්නේ මේ මානසිකව තිබෙන සංඥාවයි වේදනාවයි පමණ తాවකාලිකව අත්හිටුවා ගන්නවා. දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් අපි පොඩ්ඩක් නිකන් කල්පනා කරොත් දැන් සංඥාවෙන් තොරව ඉන්න පුළුවන් කියලා කට්ටියක් තව ඉන්නවනේ. මේ බ්‍රහ්ම ලෝකයක අසංඥ ශක්තිය කියලා. එහෙත් ඉන්නවා. දැන් එහෙ ඉන්නවනේ ඒක. ඒ කියන්නේ ඒක පුළුවන් වැඩි. ඒක සාමාන්‍ය දෙයක් වෙනවා හරියට වැඩේ කරොත්. ඒ කියන්නේ ඒ කට්ටිය එතනින් මිදෙනවලු සිතන්න ගත්තම පස්සේ. හිතන්න ගන්නකොටම එතනින් මිදලා ඒ බ්‍රහ්ම ලෝකෙන් අයින් වෙලා වෙන බාහිර උපදිනවා. ඒ කියන්නේ උත්සාහ කරොත් අපිට මේ සංඥා නැතුව ජීවත් වෙන්න පුළුවන් කෙටි කාලයකට. මනුස්ස ලෝකේ. දැන් අපි ගත්තොත් සංඥාවේ කියන්නේ අපි යම් දේවල් ගැන හදාගෙන තියෙන දේවල්නේ අතීතයේ සම්බන්ධ අතීතයේදී. දැන් මේ වර්තමාන මොහොත අතීතයේ බේස් කරගෙන අනාගතයට හදනවා. නේ? ඒ ටික අපිට එහෙම නැතුව අපිට non judgmentally judge කරන්නේ නැතුව අපිට මේ මොහොතේ සතිය හදාගෙන අපිට ඉන්න බැරි කමක් නැහැ. හැබැයි ඊළඟ ප්‍රශ්නේ වේදනාව. දැන් වේදනාවේ කියන්නේ අපි හැම වෙලාවෙම රූපයක් ගත්තත්, ශබ්දයක් ගත්තත්, ගඳ සුවඳක් ගත්තත්, රසක් ගත්තත්, පහසක් ගත්තත් හැම දෙයකම අපි සැපේ හොයනවනේ. ඔව්. දැන් අපි හැම මොහොතකම දැන් මේ මොහොතේත් අපිට හොඳ ඔන්ලයින් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඇතුව හොඳට මේ බණ අහගන්න පුළුවන් වෙයිද? මේක තේරෙයිද? මට මොකද්ද වෙන්නේ? නේ? මේ ඔක්කොම ටික අපි ඔළුවේ තියෙනවනේ. දැන් අපි මේ සියල්ලම අයින් කළා. දැන් දැනුම හරියට ආවයින් පස්සේ ඒක තැනකදී අපි කිසිම තැනක සැප දුක උපේක්ෂාව හොයන්නේ නැතුව අපිට ඉන්න බැරි කමක් නැහැ. නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතනට කෙනෙක් එන්නේ විදර්ශනාවටපත් වෙච්ච කෙනෙක්. හරියට සතියක් ඉන්න එපා. දැන් කියනවානේ මේ නොකා නොබී ඉන්න පුළුවන් කියලා. ඔව්. මේක නොකා නොබී ඉන්න පුළුවන්. මේ සංඥා වේදනා හරියට මේ කියන්නේ මේ withhold උනාම ආරයන් වහන්සේ නමකගේ ආහාර පවා නොගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතේ වන්නකොට දාන පූජා කර ගොඩක් පින් ලැබෙනවා කියලා එහෙම ඒවත් කියනවා. ඇඩ් කළා ඒවා. ඉතින් එතකොට දැන් මේක පුළුවන් වෙන්නේ. නමුත් හුස්ම ගැනීම විය යුතුයි. මොකද දැන් භෞතික මොකද දැන් ඒ අය මේ හුස්ම ගැනීම නතර වුණයින් පස්සේ වෙන දෙයක් ගැනනේ මේ හුස්ම තියාගෙන හොයන්නේ. මගේ විදියට දැන් හුස්ම ගැනීම නතර වෙනවා පිරුම් පාන. එතනින් එහාට කරගන්න බැරි දෙයක් නේ හුස්ම ගන්නකොට දැන් මේ බලන්න හදන්නේ. හුස්මට ඒගොල්ලෝ ඇලෙන්නේ නැහැ. හුස්ම කියන්නේ නිකන් තවත් විදියක මේ ඇඟක් තියෙන ඉඳ වෙන දෙයක් විතරයි. හුස්ම ඇලෙන්නේ නැහැ. නමුත් සංඥා වේදනාව කොහොමත් ඒගොල්ලන්ගේ සුවිශේෂී ફોකස් එක වෙන්නේ දෙකට. ඒ දෙක ඒගොල්ලෝ తాවකාලිකව විතෝක. ඒක පුළුවන් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්න පුළුවන්ද? සාමාන්‍ය පුද්ගලයෙකුට අදහසක් ගන්න පුළුවන්. දැන් අපිට මේකේ ඩියුරේෂන් එක ප්‍රශ්නයක් තිබෙනවා. සතියක් අපිට කොහොමවත් බෑ. අපිට උත්සාහයක් කරොත් දැන් එක මොහොතක එක විනාඩියක දෙකක අපිට ඒක දකින්න පුළුවන්. නමුත් අපිට අර විදර්ශනා ඥානිය නැහැ ගෙනියන්නේ ඉස්සරහට. ඒක සතියකට ගෙනියන්න විදර්ශනා ඥානයක් අපිට නැහැ. නමුත් ඒක උත්සාහ කරොත් ලොකු දියුණුවක් එනවා මනසේ. දැන් මේ කොහොම වෙන්නේ පරණ සංඥා එක්කනේ. දැන් ඔතන මම තව දෙයක් ඇඩ් කරනවා මේ ඉමෝෂන් කියන එක. දැන් මේ වෙස්ටර්න් වර්ල්ඩ් එකේ වචනයක් තියෙන ඉමෝෂන් කියන. දැන් ඉමෝෂන් එකක් කිව්වෙන් පස්සේ ඉමෝෂන් එකක් ඇතුලේ තියෙන්නේ ඇත්තම කිව්වොත් සංඥාව. ඒ කියන්නේ දැන් ඉමෝෂන් එකක් දැන් අපි ඉමෝෂනල් වෙනවා කිව්වයින් පස්සේ ඉමෝෂන් කියන්නේ ෆීලිං නෙමෙයි. ඒක ධර්මයේ කියනවා. දැන් ෆීලිං කියන්නේ මේ අපි හදාගන්න එකක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේක අපි දකින විදිහට ඇති වෙන එකක් තමයි. දැන් අපි හිතමුකෝ දැන් ඒක මෙහෙම ගත්තොත් ඔක කියන්නේ affective quality කියලා. දැන් අපි හිතමු කෙනෙකුට අසතුටුදායක රූපයක් එනවා. සතුටුදායක රූපයක් එනවා. ඒ හරහා යාට වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ අපි තෘෂ්ණාව ගේනවා. නමුත් දැන් ඉමෝෂන් කියන එකේ අපිට තියෙනවා ගොඩාක් සංඥාවක්. අපි හදාගන්න දේවල් තිබෙනවා. ඒතර ඉමෝෂන් එක අපිට ගොඩක් වෙලාවට සංඥාවට සම්බන්ධයි. අපි හදාගන්න කරපු දෙයක් නිසා. නමුත් වේදනාව කියන එක ස්වභාවික දෙයක්. නමුත් ඒකෙත් අවශ්‍යයි යම්කිසි පරිපාලනයක් අවශ්‍යයි. ඉතින් මෙතන අරමුණු කරන්නේ සංඥා වේදනා දෙක. එහෙම ගත්තොත් feeling and emotion තමයි එන්නේ. ඔය ප්‍රශ්නේ. දැන් මේ දෙකම feeling and emotion. කෙනෙක් කියන්න පුළුවන් feeling තියෙන නිසා මෙයා emotional වෙලා කියලා. එහෙමත් කියන්න පුළුවන්. දැන් මේක feeling වෙලා මොකක් හරි එකක් දැන් ඔන්න මෙයා ඉන්නේ emo. දැන් කියනවනේ emo වෙලා කියලා මෙයා හරි emo කෙනෙක් කියලා කියන්නේ. ඉතින් එහෙම කියන්න පුළුවන්.
මේ බැලුවෙන් පස්සේ නම් ෆීලිං කියන්නේ මේක ෆන්ඩමෙන්ටල් තැන. අපිට යමක් දැනෙන එක්ස්පීරියන්ස් එක. ඒ හරහා අපි එන තැනක් තමයි ඉමෝෂන් වෙන්න පුළුවන්. සංඥාව. يعني වේදනාව ඇවිල්ලා සංඥා එන්න පුළුවන්. හරි. ඒක හරි බන්ත මේ අන්තිම ප්‍රශ්නේ ඊට පස්සේ අනිත් කට්ටියත් ප්‍රශ්න බලාගෙන ඇති. අපි ස්වාමීන් වහන්සේ කතා කරා මේ නිවනට ಜಾති දෙකක් තියෙන එක මම ඒක ඇහුවේ ආදයි. නිවෙන්නේ අර දෙවනි නිවන කියන්නේ මොකක්ද? නිවනට ಜಾති දෙකක් නිවනේ කොටස් දෙකක්. කොටස් ඒ කියන්නේ ඒක කියන්නේ මේ අභිධර්මයේ තියෙන අත් වශයෙන්. අභිධර්මයේ නිබ්බාන කියන කොටස තමයි ඒක කියන්නේ. බුදුහාමුදුරු පෙන්වන්න කරනවා මේ නිවන සම්පූර්ණ වෙන්නේ කොටස් දෙකක two-fold process එකක යනවා. ඒ two-fold process එක තමයි අපි යන්නේ. ඒතර ඒ two-fold process එකේ දැන් ගොඩක් වෙලාවට නිවන අපි සූත්‍රාන්තිකව අපි ගන්න ගොඩක් අය අරන් තියෙන්නේ. මේ නිවන හරි දැන් හරි තෘෂ්ණාව නැති කරලා දැන් මම නිවන් පාන. ඒක නෙමෙයි. මේ නිවන කියන්නේ two-fold process එකක්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම සෝපාදිශේෂව නිවන ලබනවා අනුපාදිශේෂව නිවන ලබනවා. ඒක පරිනිර්වාණ. නිවන පරිනිර්වාණ. ඒ දෙකම නිවනේ කෑලි දෙකක්. දැන් ඇත්තටම බුදුහාමුදුරුවෝ මැරුණා කියන්නේ නැහැනේ. මොකක්ද උනේ බුදුහාමුදුරුවෝ? පිරිනිවන් පෑව. පිරිනිවන් පෑවා. ඔව්. අන්න. බුදුහාමුදුරුවෝ ඩයි පාස්ට් අවේ කියන්න බෑ. ඔව්. පිරිනිවන් පෑව. මේ අර අනුපාදිශේෂ නිර්වාණ ධාතුවටපත් වුණා. අනුපාදිත නිර්වාණ ධාතුවටපත් වුණා. ඒ කියන්නේ දැන් උපාදානස්කන්ධය නැති නිවනටපත් වුණා. උපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධය තියෙන නිවන තියෙනවා. ඒක ජීවත් වෙලා ඉන්නකොට ගත් එක බුදු වෙනකොට උන්වහන්සේ කෙනෙක්ගේ අපි සාමාන්‍යයෙන් කියන මරණය. දැන් උන්වහන්සේට පරිනිර්වාණය. ඒ පරිනිර්වාණය කියන්නේ පංචස්කන්ධය නැතුව නිවන දෙවෙනි කොටස සම්පූර්ණ කරා. නිවන සම්පූර්ණ කරා. කම්ප්ලීට්. අතන අපි ගත්තොත් 90 එහෙම ගන්න බෑ ඇත්තටම. නමුත් අර පංචස්කන්ධය තියෙන හින්දා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දන්නා බුදුහාමුදුරු පිරිනමන පාන්නේ ෆුඩ් පොයිසන් නිසා. ඔව්. ආහාර විස කරලා මිනිස්සු දානවා. වතුර ටිකක් හම්බෙන්නේ නේ. ඊළඟට දැන් දේවදත්ත ගල් පෙළෙනවා. ඊළඟට පොන්දේ අමාරු තියෙනවා. ඒතර මේ ඔක්කොම අයින් වෙලා යන්න බෑ. එහෙනම් උන්වහන්සේ මේ සංසාරය නැති කරාට උන්වහන්සේලා වුණා. ඒගොල්ලන්ට මේ ඇඟ දරන නිසා තව ඒවා වැඩ කරනවා. කාරණා අරවා මේවා වැඩ කරනවා. දැන් මිනිස්සුන්ගේ පබ්ලික් අවුට්ක්‍රයි එකක් එනවා. පබ්ලික් ඇකියුසේෂන්ස් එනවා. ඇලිගේෂන්ස් එනවා. ඒතර මේවත් මහ කරදරනේ. එහෙනම් හරියටම නිවනටපත් වෙන්නේ නිවන ප්ලස් පරිනිර්වාණය. මේක තමයි කම්ප්ලීට් නිවන කියලා කියන්නේ. ඒක මේ අභිධර්මයේ නිබ්බාන කියන කොටස තියෙනවා. අපිත් දැන් අපටත් වෙන්නේ අපි නිවන් දකින්නවා කියන්නේ ওই දෙකේ එකතුවටපත් වීමයි කවුද හරි. දෙකෙන් එකට හරි. ඒකට කියන්නේ අනුපබ්බම නිබ්බාන. අනුපාදිශේෂ නිබ්බාන දා. අනුපාදිශේෂ නිබ්බාන. ඒ කියන්නේ උපාදානස්කන්ධය නැතිව නිවනටපත් වෙනවා කියන්නේ. ඔව්. පංචස්කන්ධේ නැති වුණාම කියන්නේ මොකක්ද නිවන? අනුපාදිශේෂ නිබ්බාන. අනුපාදිශේෂ. හරි. අපි තවත් වචන දෙකක් මොකට පාවිච්චි කරනවා. ඒකට වෙනවා කිලේශ පරිනිබ්බාණය සහ ඡන්ද පරිනිබ්බාණය. අන්න. කිලේශ පරිනිබ්බාණය කියන්නේ සෝපාදිශේෂ නිබ්බාන ධාතු. කෙලස් ටික අයින් කළා දාලා නිවන් දකින්න. ඊළඟට මරණයටපත් වෙනකොට අපි සාමාන්‍ය සම්මුතියෙන් ගත්තොත් එතන වෙන්නේ ස්කන්ධය පරිනිර්වාණය. ස්කන්ධ පරිනිර්වාණය. වේදනා සංඥා සංකාර විඥාන ටිකක් නැති වෙලම යනවා. ඒක තමයි කම්ප්ලීට් වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ එනවා ධාතු පරිනිර්වාණය. ඊට පස්සේ ඒවා ඉතින් කියනවා. තව අවුරුදු 2500ක් තියෙනවා. ඒවා ඉතින් ඊට පස්සේ එන දේවල් ඒවා. නමුත් අර අපේ මේ ෆිලොසොෆිකල් කතාවේදී අපිට මේ දෙක තමයි තියෙන්නේ. මේ සෝපාදිශේෂ අනුපාදිශේෂ හෝ නැත්නම් කිලේශ සහ ස්කන්ධ පරිනිර්වාණය. හරි. ඊළඟට එච්චරයි මගේ. අනිත් අයගේ ප්‍රශ්න මොනවද? එතකොට ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ මේ සර්වඥන් වහන්සේ නිර්වාණයට අවබෝධ කරගන්න එකම විදිහමද? එතකොට මොකක්ද ඒ හැමදෙනාම එහෙමයි. ඒකයි මෙතන මේ මහත්මයාගේ ප්‍රශ්නේ හරි වැදගත් වෙන්නේ. මේ අද දැනගත්තකම පස්සේ දැන් ඕක ගොඩක් කට්ටිය කතා කරන්නේ කට්ටිය ඔක්කොම කියන්නේ නිවන් දැක්ක එච්චරයි ඔක්කොම හරි මේ 2-4 process එකක්. ඒක අභිධර්මයේ කියන්නේ. ඒකනේ දැන් ওই පොත්වල හුඟක් වැදගත් පොත්වල කියනවා සර්වඥයන් වහන්සේ වෙසක් පුරපසළොස්වක බොහෝ දින අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවදාලසේ. අන්න. ඒක තමයි කියන්නේ. උපාදානස්කන්ධේ ශේෂ වෙන්නේ නැතුව නිවන් දැක්ක.
අවසරයි හාමුදුරනේ ඔව්, yeah. පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් වේදනාව දැන් අභිධර්මානුකූලව විග්‍රහ කරනකොට කොටස් 32කින්නේ විස්තර වෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ දැන් හාමුදුරන්ගේ ස්ලයිඩ් එකක තිබුණා අර විස්තර කරලා තිබුණේ 2ක් 3ක් 5ක් 8ක් 36ක් සහ 108ක් කියන එක. එතනදී අර 32 කියන එක එතන ඇතුළත් වෙලා තිබුණ නැහැ. ඒක ඇතුළෙම තියෙනවද? ඒක අන්න ඕක තව හොඳ ප්‍රශ්නයක්. ඕකට හේතුව වෙන කතාවක්. ඕකට හේතුව තමයි දැන් ධර්මය ගැන මේ පරීක්ෂා කරාම අපිට තේරෙනවා early buddhism කියලා කොටසක් තියෙනවා. තේරවාද කියලා කොටසක් තියෙනවා. මේක පොඩ්ඩක් වර්ධවා ගන්න එපා. දීඝනිකායේ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර කියන්නේ බුදුහාරවන්ගේ මූලිකම දේශනාවක්. ඒ කියන්නේ අපි වර්ගන early buddhism කියලා. ඒවා තේරවාදවත් මහායානවත් නෙමෙයි. හරිද? ඔය තේරවාද මහායාන කතා ටික අදාළ නැහැ. හැබැයි මේ කුද්දක නිකාය අභිධර්ම පිටකය අපි ගන්නේ තේරවාද කියලා. අපි ගන්නේ තේරවාද. ඒ කියන්නේ මේ වැරදි කියනවා නෙමෙයි. මේක අපිට අභිධර්මයට කොටසක් කියන්නේ. තේරවාද කට්ටිය මේ අභිධර්මයේ බුදුහාරවන්ට ආරෝපණය කරා සරිත් හාමුදුරුවෝ පරපුර මේක ගෙනියනවා. එතකොට දැන් ඔය අභිධර්මය තුල විස්තර කරන්නේ වේදනාව කොටස් දෙකකට. එකක් තමයි අර චෛතසිකවල තියෙන වේදනාව සහ අර 32 තියෙන වේදනාව කියලා. ඒක අර චිත්ත චෛතසික හරහා යන එකක්. නමුත් දැන් මේ 108 කතාව කියන්නේ 2 3 5 6 8 18 36 108 එන කතාවේ තියෙන්නේ පරයාය වශයෙන් කියපු වේදනාව. ඇත්තට මෙතන මේ අභිධර්මයට සාපේක්ෂව ෆිලොසොෆිකල් thought එකක් ගොඩක් තියෙනවා කියන එක ප්‍රශ්නයක්. නමුත් එතන කියන්නේ මේ සම්මුති. දැන් අපි ගමුකෝ ගිහි කෙනාට තියෙන සොම්නස් 6. පැවිදි කෙනෙකුට තියෙන සොම්නස් 6. දැන් ඕකයි අපි අර අභිධර්මයේ කියන ප්‍රවෘත්ති විඥාන 32 වේදනාවයි ටිකක් බරපතල තැනක් මේක. මේකේ විපාක චිත්තයක් ඇතුළේ තියෙන වේදනාවක්. එහෙනම් මේක බැලුවයින් පස්සේ එතන කියන්නේ මේ පරයාය කතා කරන්න ගියාම ඒ කියන්නේ සම්මුතියේදී අපට ඒ විග්‍රහය අත්‍යවශ්‍යයි. එතන බුදුහාමුදුරුවෝ කියන කොයි වෙලාවකවත් කිසි කෙනෙක් එක්ක ආගිමන්ට් කරන්න යන්න එපා. වේදනා දෙකක් තියෙනවා. ඒක තමයි හරි මේ. බුදුහාමුදුරුවෝ දෙකයි. දෙක විතරක් නෙමෙයි. දෙක තුන වෙලා තියෙනවා සමහර තැන්. සමහර තැන් වල 6 5 6 ඊළඟට 8 18 නේද? 36 108. ඒතොර අපි ඒ තැනට වේදනාව ගැලපෙන්නේ කොහොමද කියලා බලමු. ඒ අර පරයාය වශයෙන්. දැන් අභිධර්මයේ කියන්නේ පරයායක් නෙමෙයිනේ. අභිධර්මයේ කියන්නේ මේ පරමාර්ථ සත්‍යය. ඒක අභිධර්මයේ කතා කරන්නේ මේ සංසාර ගමන තුල පටිසමුපාද විශේෂයෙන්ම තුල තිබෙන ඒ වේදනාව කොහොමද වැඩ කරන්නේ. ඒවා කෙලින්ම චිත්ත භවංග චිත්තට සම්බන්ධ වෙන්නේ. අරක සම්මුතියක් වශයෙන් තියෙනවා. ඉතින් ඒ විග්‍රහය අපි සම්මුතියදී ගන්නවා. ඒක විශාල විග්‍රහයක්. ඒ සම්මුතියේ ඇතුළේ තියෙන වේදනාව. නමුත් මෙතන පරමාර්ථයේ තියෙන වේදනාව. නමුත් දැන් ඔබතුමා අහුවේ ඇයි ඒ 32 මේකේ නැත්තේ කියලා. මොකද ඒක අභිධර්මය තේරවාද විග්‍රහය. තේරවාද විග්‍රහය early buddhism මේකේකට පස්සේ කාලේ ඇති වෙච්ච එකක්. ඒ නිසා ඒක අතන්ට ඇඩ් දුන්නේ නැහැ ඒක. මොකද දැන් අභිධර්මයේ හැදෙන්නෙම මේ මුල් බුදු සමයේ තිබෙන ගැටලු ටික නිරාකරණය කරන්නේ. තේරවාදී හැදෙන්නේ මේක ඇත්ත වශයෙන්. ඒගොල්ලෝ. ඒක අභිධර්මයෙන් තමයි ඒගොල්ලෝ කරේ. ඉතින් ඒකේ බුදුහාමුදුරන්ගේ දේශනාව කියලා පිළිගන්නේ. නමුත් අතර නැත්තේ ඒ හේතුව නිසා. අනිත් එක හාමුදුරනේ දැන් මම මේ ගිය සුමානේ ඊට ඉස්සෙල්ම කියන්නේ මීට ඉස්සලා තිබිච්ච දේශනා මාලාවේ තිබිච්ච අර ස්ලයිඩ්ස් ටික තිබුණ නැහැ. ඒකේ මට බලන්න බැරි වෙච්ච හින්දාද දන්නේ නැහැ. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ඒක අප්ලෝඩ් කරාද අන්තිමටම කරපු? මම හිතන්නේ මොනවා හරි අතපසුවීමක් වුණත් දන්නේ නැහැ ඒකේ. අන්තිම එක මොකද්ද ස්වාමීන් වහන්සේ? මම හිතියේ ඒක තමයි පොඩ්ඩක් බලන්න. මම හිතන්නේ තියෙනවා. පොඩ්ඩක් කියනකොට මම හිතන්නේ ඒක දැමුණා කියලායි. ඉන්න බලන්න පොඩ්ඩක්. ඔබතුමා කියන්නේ පස්ස කියන එක නේද? ඔව් පස්ස නිදානේ. ඔව් ඉන්න බලන්න පොඩ්ඩක් ඒක මට මතක විතරක් දැමුණා. තිබුණා. තිබුණා මම දැක්කා. ඒක තමයි මම හිතන්නේ තියෙන්න ඕන මට මතක විදිහට මම කැල්ගරි යන්න කලින් ඒ කියන්නේ මේ අර මේ PowerPoint slides ටික ඔව් මම දැන් බලනවා ටිකක් චෙක් කරගන්නත් එක්ක සලායතන සංකාර අවිජ්ජා මමත් බලනවා විඥානය
සලායතන පස්ස තියෙනවා හඳුන්නේ. තියෙනව නේද? තියෙනවා. ඒක මේ පස්ස PowerPoint එක අභිධර්ම පටිල පස්ස ඒක වැටිලා තියෙනවා. ඊට පස්සේ ඔව් තියෙනවා මේක. පස්ස විඥානීය සලායතන ඔක්කොම තියෙනවා. ඔව් ඔය තියෙන එක ටික තියෙනවා නේද හඳුනන්නේ? ඔව් තියෙනවා. ඒක මම දාලා ගියත් වශයෙන් මේක මේව කරලා ගියේ. එහෙම. ස්තුතියි. හොඳයි. අනිකුත් තව ප්‍රශ්න තිබෙනවද කට්ටියට අහන්න? මේ ඔබ වහන්සේගේ ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එක මම බල යනවා. ඒක බොහොම හොඳයි. එතකොට මේ සිත සම්බන්ධව හොඳට මම ඒව මිස් වුණානේ හඳුනන්නේ. පස්සේ මම ජොයින්ට් උනේ. ඒ මට හරියට සිත සම්බන්ධව අල්ලගන්න පළවෙනි මොකෙන්ද පටන් ගන්න ඕන මොන ස්ලයිඩ් එකෙන්ද? අපි හිතමු අපි හිතමු පළවෙනි එකටම ගියොත් තමයි වඩා හොඳ. මේ බුදු මහත්මයා මේ අභිධර්මයේ යන විග්‍රහය සාමාන්‍ය හැඳින්වීමක් කරානේ. ඒක තියෙන්නේ ඔගේ යට මම හිතන්නේ. ටිකක් යටටම ගියොත් දැන් මෙතන තියෙනවා හේතුක සිත් 18 අකුසල් සිත් 12. ඔව් තව යනවා. මට තේරෙනවා. තව යනවා. ඔය ඒකේ තියෙනවා අභිධර්මය පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීම. ඒකද? ඔව් අන්න ඒක තමයි පළවෙනි එක. හරි. ඒකෙන් පටන් ගත්තම හරි. හරි. ඔව් මේක යටම ගියොත් අපි ගමු මෙහෙම එතකොට ඊට පස්සේද මේ අනිත් ඒවා අකුසල් මේකේ ඔව් මේක අපි පටන් ගත්තේ නෑ මේ තියෙන introduction to Abhidhamma in Sinhala. අන්න එක තමයි හරි එක. කොයිද ඒක තියෙන්නේ? ඒක තියෙන්නේ දැන් මේ අතරේ මම අර මේ ඉංග්‍රීසියෙන් සමහර මේ ඩිසයින් කරලා හදලා තියෙනවා පොඩි මේ posters වගේක් ඇත්තට. ඒවා මේ අතිරේකව කරපුවා. ඒක ඔව් ඒවා මට පහසුවට ඒවා නෙමෙයි ඒක අර පෙන්නේ ඔබතුමාට පාට කලර් විදියට අනෙත් සුදු පාටින් තියෙනවා මේ කරපු අභිධර්මයේ. ඒතර මේක පටන් ගන්න ඕන introduction to Abhidhamma in Sinhala කියන එකෙන්. එතනින් පස්සේ ඔව් ඒක ඉංග්‍රීසියෙන් තියෙන introduction of course introduction නෑ Sinhala ඉංග්‍රීසියෙන් දානවා මොකද මේක වෙබ්සයිට් එක නිසා. කමන්නේ අවුරුදු මම මේක හොයා ගන්න. මේක පැහැදිලි මට ඒක ඔබ වන්න පුළුවන්. ඒකෙන් පටන් ගත්තම මට ඉක්මනට යන්න පුළුවන්. එතකොට හාමුදුරුවෝ කියන ටික අල්ල ගන්න පුළුවන්. මේ ඉනසුමාන වෙන්නේ ඉස්සෙල්ලා වෙලාවක් තියෙන අනුව ඔබතුමා ස්වාමීන් වහන්සේට පුළුවන් නම් මේ අභිධර්මයේ තියෙන ටික එක ෆෝල්ඩර් එකකට දාන්න. ඒක හොඳයි. ඒ කියන්නේ අභිධර්මයේ පංච පටිච්ච සමුප්පාදය. ඔව් ඒක එහෙම කරන්න පුළුවන්. ඔව්. එහෙම කළා ෆෝල්ඩර් එක නේම් කරොත් එතකොට පන්ති සේරම ඒක හොයාගන්න ලේසි. ඒක කරන්න පුළුවන් වැඩක් ඒක. ඒතර අර ඉංග්‍රීසි ස්ලයිඩ්ස් වලින් වෙන වෙලා ඒක වෙනවා ෆෝල්ඩර් එකක්. අන්න හරි. එතකොට ඒක තමයි අපි මේ ඉස්සෙල්ලා ફોකස් කරන්නේ. හැබැයි සිත ගැනත් මම හුඟක් දුරට ඉගෙන ගන්න ඕනේ. ඒක අපි මුලින්ම කරා. මුලින්ම කරා. ඒක තමයි පළවෙනි එක. හරි. එනස අනන්ත වෙන ප්‍රශ්න තිබෙනවද අපි යන්නේ? මෙතන මගේ නම් නැත. ඔව්. තවත් අපි ඉන්නවා මේ. ඉන්නවද? අද කරපු මේ වේදනාව සම්බන්ධව. වේදනාව මෙච්චර පුළුල් වෙච්ච දෙයක් කියලා මම හිතන්නේ ගොඩක් අය දැනන් ඉන්නේ නැතුව ඇති. මේ 108 ආකාරව මේක තියෙනවා කියලා. අපි තව විනාඩියක් විතර කාලයක් ගමු නැත්නම් අපි අවසන් කරමු. පුණ්‍යානුමෝදනා. මම හිතන්නේ වෙනත් ප්‍රශ්න මොකුත් නැහැ. ඉතින් ඔබට බලන්නත් පුළුවන් ස්ලයිඩ්ස් ටික. ඉතින් මේ විදිහට බලමු. එහෙනම් අපි ලබන සතියේ ඊට අනිකුත් නිදානය කරන්න තමයි යන්නේ. ඒතර වේදනාපච්චය තණ්හා ලොකුම වැඩේ. ලොකුම වැඩේ. අන්තිමට වෙන දේ
අන්තිමට හැදෙන දේ තමයි ඒක තමයි. ඔක්කොගෙම හැදෙන්න පස්සේ අපි උපාදානය වගේ අපි සම්බන්ධයෙන් වෙන හොඳයි. අපි අද දවසේ අභිධර්ම දේශනාවට සම්බන්ධ වෙලා විශේෂයෙන්ම වේදනා චෛතසිකයක් වශයෙන් අපි අද ගන්න අභිධර්ම චෛතසිකයන්නේ චෛතසිකයක් වශයෙන් අපි සාකච්ඡා කළා. සූත්‍ර පිටකානුගතව වේදනාව අපි සාකච්ඡා කරා ක්‍රම ගණනාව, පර්යාය ගණනාවකට. දෙකක් වශයෙන්, තුනක් වශයෙන්, පහක් වශයෙන්, හයක් වශයෙන් ඔහොම ගිහිල්ලා නේද? 18ක් වශයෙන් 36ක් වශයෙන් 108ක් වශයෙන් අට්ඨ සත් සූත්‍ර වගේ තැන්වල සයි වේදනාව හඳුනාගත්ත වේදනාව තමයි අපිට නැති කරගන්න අත්‍යවශ්‍යම තැනක්. ඒ කියන්නේ බුද්ධියෙන් දකින්න ඕන තැන යොමුසු මනසිකාරයෙන් ස්පර්ශය සහ වේදනාවේ සම්බන්ධය දැක්ක. ඒ නිසා මේ හැම ආකාරයෙන්ම අද දවසේ ලබාගෙන තිබෙන සියලු කුසල් අපි අප නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන්. අප නමින් මියගිය දෙමාපියවරුන් සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදී ආදී සියලුම අයට මෙපින් ලැබෙත්වා. ඒ අය සංසාර ගමනේ දුක්ඛදායක නරක ස්ථානයක උප්පත්ති ලැබලා ඉන්නවා. අපි මේ දවසේ ඇති කරගත්ත සියලුම කුසල් අනුමෝදන් වෙලා. ඒ අය උතුම් සුවයට නැත්නම් අපි හිතමු හොඳ තැන්වලටපත් වෙත්වා. යහපත් ස්ථානවල උප්පත්ති ලැබත්වා. ඒ සැපය දියුණු කරගෙන අවසාන වශයෙන් උතුම් අමා මහ නිවන් සුවයටමපත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඒ වගේම ලෝකයේ සම්බුදු ශාසනය ඔබ ආරක්ෂා කරන සියලු දේව දේවතාවුන් වහන්සේලාටත් මේකින් අපි අනුමෝදන් කරමු. ඒ අය තමයි මේ අභිධර්මයේ ඇහුවා කියලා කියන්නේ. ඒ අභිධර්මයට ගොඩක් කැමති කියන්නේ දෙවිවරු සහ බ්‍රහ්මයෝ. ඒ නිසා අය ගොඩක් කැමති වෙයි. නිසා ලබාගත් ආ සියලු කුසල අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ සතුට අනුමෝදන් වෙත්වා. සතුට වෙලා මේ දේශනාවන් අහන ඔබ හැමදෙනාටම ඔවුන්ගේ ආරක්ෂාව, රැකවරණය, ආශිර්වාද ලැබෙත්වා. ඔබගේ විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පත වැඩි දියුණු වෙත්වා. සියලු කටයුතු සාර්ථක වෙත්වා. යහපත් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වෙත්වා. දෙවියෝ පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් සුවේ කරාම ලැබෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ හැම ආකාරයකින්ම අත්පත් කරගත්තා වූ සියලු කුසල් ඔබ අප හැමදෙනාටම ඒකාකාරීව හේතු වෙලා අප හැමදෙනාම ඊටම ඉක්මනින් ප්‍රාර්ථනා කරමු. බුද්ධ ආදී මහෞත්මයන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවය මේ ජීවිතයේදීම වටහා ගන්නට මේ කුසල් ඒකාකාරීවම හේතු වෙත්වා. වාසනාම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තමං මයාලසං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ. අපි ලබන සතියේ හමු වෙමු සිකුරාදා මේ වෙලාවට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. Tiruan Sarnai.